ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ පින්වත්නි, ඉතින් අපි ඉරිදා දවස පොය දවසක්. එතකොට අපි ඉරිදා දවසේ විස්තර කරමින් ආවේ ඒ පටිච්චසමුප්පාද දර්ශනය. ඉතින් අපිට ගිය සිකුරාදා අපි විස්තර කළා මේ කර්මය පිළිබඳ. ඉතින් එතකොට එතනදී ප්‍රශ්නයක් ආවා මට නැවත කිව්ව පුළුවන් නම් තව ටිකක් ඒ කර්මාශ්‍රය කිරීම පිළිබඳ කාරණා ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මට හිතුණා අපි අද මේ පටිසම්පාද දේශනාව තිබ්බත් අපි ඒ සිකුරාදා දවසේ මේ දේශනාවේ සාකච්ඡා කරපු ඒ කර්ම න්‍යාය පිළිබඳ තව ටිකක් ඉස්සරහට අද සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි නැවත පටිසම්පදාය දේශනාව ඊළඟ සතියේ ඉඳලා විස්තර කරමු. ඉතින් එතකොට අපි එතනදී ඒ විස්තර කරගෙන ආපු විදිහට එතන කර්මය පිළිබඳ සාකච්ඡා කරන ප්‍රධාන ආගමක් විදිහට විස්තර කරන එක බුද්ධ ආගම. බුද්ධ ආගම කර්මය හා කර්ම විපාක කියන කාරණේ විශ්වාස කරන එක පටිච්චසමුප්පාද න්‍යායක් තුල. දැන් ඒ පටිච්චසමුප්පාද න්‍යායක් තුල කර්ම සහ ඵල කියන කාරණය පිළිගන්නවා. Hindu ආගමේ කර්මඵල විශ්වාස කරනවා. හැබැයි ඒකේ මැවුම් වාදයක් විශ්වාස කරනවා. ඒ දෙකම Hindu ආගමේ වශයෙන් ගත්තාම කර්මය විස්තර කිරීමල ඒ කියන්නේ යාලා ඊශ්වර දෙවියෙක් පිළිබඳ මෞංකාරයේ පිළිබඳ විශ්වාසය තුල ඉඳගන්න ඒකත් විශ්වාස කරනවා සහ ඒ දෙකම විශ්වාස කරන ගතියක් තියෙනවා. හැබැයි දැන් බුද්ධ වචනේ ගත්තාම ඒක හැම මේ ඊශ්වර දෙවියෙක් පිළිබඳ එහෙම ආත්මවාදයක් පිළිගැනීමක් බ්‍රහ්මන් කෙනෙක් පිළිගැනීමක් කියන තැනක් නැහැ. අනාත්ම හේතුඵල වාදීව තමයි මේ කර්මඵලය විශ්වාස කරන්නේ. ජෛන ආගමේ බැලුවහමත් ඒකේ කර්මඵල විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක මේ බුද්ධ ආගමේ චේතනාව ඒ කර්මයට මූලික කරද්දී එතන ක්‍රියාව මූලික කරනවා. ඒ නිසා ඒ කර්මඵල විශ්වාස කරන දර්ශනවලත් යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් බහුතරය ගත්තොත් ලෝකේ තියෙන ආගම් අතර බහුතර ආගමක් ගත්තොත් ඒක කර්ම හා කර්ම විපාක කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඒක කර්ම හා කර්මඵලය ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. ඉතින් එතකොට ඒක මොකද ඒක දේවවාදේ නිසා. දේවවාදේ නිසා ඒක එහෙම පිළිගන්නේ නැති ගතියක් තියෙනවා. මොකද මේක මැවුම්කාරයෙක් විසින් මැවුව දෙයක් නම් ඒතර කෙනාට අයිතියක් මේ ෆ්‍රී විල් එකක් නැහැ එතන. එයා කරන කියන දෙයක් නෙමෙයි බලපාන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් එතකොට ඒකට කර්මයට ලොකු ඉඩක් පාසුවක් නිර්මාණය වීමක් වෙන්නේ නැහැ. දැන් හැබැයි එතකොට දැන් අපි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව දිහා හැරිලා බලද්දී බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය පැත්ත බලද්දී එතන කර්මඵලයේ පිළිගන්නවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේත් ඒක ඔප්පු කරලා පෙන්වන්න යන තැන් අඩුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බැලුවම මොකද කර්මය කියන එක යම් ආකාර දෛවය කියනවා. Hindu ආගමේ දෛවය කියනවා. බුද්ධ ආගමේ කර්ම කියනවා. ඒක යම් කිසි গুপ্ত ස්වභාවයක් තියෙනවා එතන. ඒක තමයි ලෝකේ බහුතරයක් මේක නොපිළිගන්න හේතුවත් කර්මය සහ කර්මඵලය කියන එක ප්‍රතික්ෂේප වෙන්න හේතුවත් මෙන්න මේකේ තියෙන මේ গুপ্ত ගතිය නිසා. গুপ্ত ස්වභාවය කියලා කියන්නේ ඒක අපිට පෙන්වන්න බෑ. මෙන්න මේ දැන් අද අපිට මේ කැවුම් ගෙඩියක් පූජා කළා කියලා අපිට හෙට කැවුම් ගෙඩියක් ලැබෙයි කියන්න බෑ. මොකද දැන් සමහරට අද කරපු දෙයක විපාක තව ආත්ම කෝටියකට පස්සේ වෙන්නත් පුළුවන්. සමහරට ඒක අහෝසි වෙන්න පුළුවන්.
ඒක ඒ විදිහටම ලැබෙනවා කියන්නත් බෑ. දැන් කවුන් ගෙඩිය පූජා කළා කියලා කවුන් ගෙඩියක් ලැබෙනවා කියලා න්‍යායක් නැහැ. දැන් අපි කිව්වොත් අපි දැන් අපි අඹ ඇටයක් පැලකොලොත් එහෙම මේ කොහොඹ ගහක් පැලවෙන්නේ නැහනේ. ඒකේ අඹ ඇට නිසා අඹ ගහක් හැදෙනවා. ඒ වගේ ඒක නිසා ඒ ඵලයේම හැදෙනවා. ඊනට කර්ම විපාකේ අපිට මේ කවුන් ගෙඩියක් දුන්නා කියලා කවුන් ගෙඩියක්ම ලැබෙනවා කියන එකම නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ කරන දේම අනිත් පැත්තට ලැබෙනවා කියන්නේත් නැහැ. දැන් අපි මේ ආත්මේ දැන් අපි එක ආත්මික සතෙන් මරුවොත් න්‍යායට අනුව එක ආත්මයක් නේ මම මැරෙන්න ඕනේ. එහෙම න්‍යායක් නෑ සමහර විට. ඒක මම එක ආත්මික සතෙන් මරුවොත් ඒක මට ආත්ම ලක්ෂ ගාණක් එක දිගට විපාක වෙන්නත් පුළුවන්. ඒකයි ඒකට හරිය විද්‍යාත්මක න්‍යායක් හදන්න බැරි. ඒ කර්මය කියන විශේෂයට එහෙම විද්‍යානුකූලව න්‍යායක් නිර්මාණය කරන්න බෑ. ඒක හරියට ඒක පටිච්චසමුපාද දර්ශනයක් තියෙනවා. හැබැයි ඒකේ গুপ্ত බවක් තියෙනවා. ඒක නිසායි මිනිස්සු මේක එක පැත්තක විශ්වාස කරන්නේ නැහැ. කර්මය සහ කර්ම විපාකය කියන එක ඒකේ තියෙන ඒ කියන අපිට නිකන් গুপ্তභාවයේ තේරුම් ගන්න අමාරු ගතිය කලකලගේ ඵලඵල දෙය කියන කතාව. එතකොට දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දිහා බැලුවාට පස්සේ එහෙම උනාසේ කර්මඵලය කියන එක ගොඩාක්ම ඔප්පු කරන්න උත්සාහ කරපු තැන් අඩුයි. දැන් අපන්නක සූත්‍රය වගේ කියවලා බලන්න. ඒක අර කාලාම සූත්‍රය වගේම බුදුරජාණන් වහන්සේ ගම්මානයකට වැඩම කළාට පස්සේ එතනදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්න කරනවා ස්වාමීන් සමහර ශාස්ත්‍රූන් ඇවිල්ලා කර්මයක් කර්මඵලයක් තියෙනවා කියනවා. සමහර අයලා කර්මයක් කර්මඵලයක් නැහැ කියනවා. කර්මයක් කර්මඵලයකුත් නැහැ කියනවා. සමහර අය කර්මඵල තියෙනවා කියනවා. ඉතින් අපි කෝකද හරි එක? කෝකද අපි විශ්වාස කරන්න ඕනේ? දැන් කර්මයක් කර්ම විපාකයක් කියලා එකක් තියෙනවාද? මේ පින්වල සමහර අය කියනවා මේ මෙලවත් තියෙනවා, පරලොවත් තියෙනවා, පින්කම් වල විපාක තියෙනවා කියලා කියනවා. මෙලවක් පරලොවක් විපාක තියෙනවා කියලා කියනවා. සමහර අය එලා කියනවා මෙලොවකුත් නැහැ, පරලොවකුත් නැහැ, පින්කම් වල විපාකයක් නැහැ, හොඳ නරක කියලා එකක් නැහැ. මේ ඊළඟට පව් කරලා හරි කමක් නැහැ. මොනවා කරලා ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කන්න විනෝද වෙන්න. මොකද ඕවා ගෙවන්න ආපහු ඔය ණය ගෙවන්න ආයෙ උපදින්නේ අපි. ගත්ත ණය ගෙවන්න ඕනේ නැහැ. විපාක වාරයක් නැහැ කියන එක. දැන් එතකොට එතනදී ඉතින් ඒ අය කියවිලා කියනවා ස්වාමීනි මෙන්න මේ වගේ එක එක ශාස්ත්‍රූන් ඇවිල්ලා විවිධ ඒවා ප්‍රකාශ කරනවා. එතකොට අපිට පැටලිල්ලක් තියෙනවා. ඇත්තටම කර්මඵලයක් විපාකයක් කියලා එකක් තියෙනවද? නැත්නම් ඇත්තටම කර්මඵල විපාක කියලා එකක් නැද්ද? කරන දේවල් වල විපාක නැද්ද තියෙනවද කියලා. ඉතින් ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න බෑ කියන. ඒතකොට බුදුරජාණන් වහන්සේ එතනදී ඒ සූත්‍රයේදී කර්ම විපාකයක් කියලා දෙයක් තියෙනවය කියලා පිළිගන්නේ නැහැ. කර්ම විපාක නැහැ කියලා පිළිගන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ මිනිස්සුන්ට හරි කර්ම විපාකයේ කියන කාරණේ පැත්තකින් තියන්න කියනවා. කර්මඵල තියෙනවා හෝ නොතිබෙනවා කියන එක තර්කයෙන් එක ඔප්පු කරගන්න විදියක් නැහැ නේ අපිට. දැන් අපි මේකල් පවක් කළොත් ඊළඟ ආත්මේ අපාය යනවද නැද්ද කියලා අපි පෙන්වන්න විදියක් නේක විද්‍යාත්මකූලව පෙන්වන්න සාක්ෂි නැහැ. සමහරට මේ මිනි මරපු අය ආයේ කර්ම විපාක දෙන්නේ නැද්ද කියන එක දෙපේ දැන් අඟුලිමාල හඳ විපාක දීලා නැහැ කියනවනේ අහෝසි වෙනවනේ. ඉතින් ඒක ඔප්පු කරගන්න විදියකුත් නැහැ. විපාක දෙනවා කියන එක ඔප්පු කරගන්න විදියකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන එක පැත්තක ඒ ප්‍රශ්නේ පැත්තකින් තියන්න. ඒ ප්‍රශ්නේ පැත්තකින් තියන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන දැන් ඔබලා කල්පනා කරන්න ඔබලා ප්‍රාණඝාත කළොත්, සොරකම කළොත්, කාමීත්‍යාචාර, බොරුව, ඒ මත්පැන් පානයේ සිද්ධ ඒ අකුසල් ටික කරගෙන ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට බලන්න එක පැත්තකින් ඔයාලා රටේ නීතිය තියෙනවා.
රටේ නීතියට යටත් වෙන. කියන්නේ දණ්ඩ බය එන්නවා. කියන්නේ දඬුවමද රකින්න රටේ නීතියක් තියෙනවා. ප්‍රාණඝාතයක් කළොත්, සොරකමක් කළොත්, කාමීත්‍යාචාර කිව්වොත් ඒවා රටේ නීතියට වැරදි. ඒකට දඬුවම් විඳින්න වෙනවා. එතකොට දණ්ඩ බයෙන් ඉන්න වෙනවා. හැංගෙන්න වෙනවා. එතකොට එක පැත්තකින් ඒ අකුසල් කියනවා කළොත් කර්ම විපාක තිබ්බහෝ නොතිබ්බහෝ අකුසලයේ සිද්ධ කළොත් එහෙම ඔබට දණ්ඩ බය එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ හදවත තමන්ට වද දෙන්න ගන්න. කියන්නේ අපිට පුදුමාකාර ආදරයකින් ප්‍රේමයකින් බෑනේ වෙඩික් කරන්න තව අනිත් කෙනාට පුදුම ආදරයකින් බෙල්ල කපන්න අමාරුයි. අනිත් කෙනාට පුදුම ප්‍රේමයකින් එයාගේ දේවල් හොරකම් එයාට කාමීත්‍යාචාරයක් කරන්න අමාරුයි. එතකොට මේ වෙලාවේ මගේ මනස පීඩාවක ඉන්නේ. මගේ මනස තියෙන විපිලිසර වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ මට සිහියක් නැහැ. తాවකාලික අසීහයකට යන්න වෙනවා. ඉතින් අසීහයකින් සිහියක් නැහැ. ඒ වෙලාවේ කන්ට්‍රෝල් පාලනයක් නැහැ තමන්ගේ හැඟීම් පිළිබඳ. ඉතින් ඒ නිසා ඒකම දුකක් නෙමෙයි. විපිලිසරකම තමන්ට බර කර විපාක තිබ්බහෝ නොතිබ්බහෝ ඒ දුක දිනනවා. තමන්ට ඒක සතුටින් ආදරණීයව පිපිච්ච මනසින් කරන්න බෑ. පිරිච්ච මනසින් කරන්න බෑ. ඉතින් හිර ගතිය තියෙනවා. හිර වෙච්ච ගතියක් තියෙනවා අභ්‍යන්තරේ. ඉතින් එතකොට ඉතින් ඔය විදිහට බුදුජානනාංශේ පෙන්නනවා. ඉතින් එතකොට ඒ වගේම ඇත්තටම කර්මයක් හෝ විපාකයක් කියලා එකක් පවතිනවා නම් දුගතිය යන්නත් වෙනවා. කර්මයක් විපාකයක් තියෙනවා නම් ඒක විපාක කියලා එකක් පවතිනවා නම් ඒක අපි ඔප්පු කරගන්න බැරි වුණාට එහෙම එකක් පවතිනවා නම් යන්න වෙනවා. හැබැයි ඒ වුණාට තමන් කුසලයේ කරනවා නම් මේ හිත විපිලිස හිත වද දෙන්නේ නැහැ. හිතට බයක් නැහැ. ඕන තැනක ගිහිල්ලා කටැල්ල කතා කරන්න පුළුවන්. ඕන තැනක තැනකට ගියාම ඒ කුසල කරන මනුස්සයාට හරි ඕපන්. ඕන තැනකට ගියාම බයක් නැහැ. වචන කියන්න පුළුවන්, කෙලින් කතා කරන්න පුළුවන්. දණ්ඩ බය නැහැ. කොයි විලියෙහි නැත්නම් අර කරන මනුස්සයා බයෙන්නේ අර මිනිස්සු මට මොනවා කියද? අතනින් මොනවා වදීද? හැමතැනින්ම මාව ලැජ්ජාට බයෙන් ඉන්නේ අර අකුසල කරන මනුස්සයා. අර වගේ මේ මනුස්සයාට හින හයියක් නැහැ ඊට පස්සේ. තැනක ගිහිල්ලා කෙලින් කතා කරන්න බෑ, මූණ දෙන්න බෑ මිනිසුන්ට. ඇයි දන්නවා තමන්ගේ වද කොයි වෙලේ මිනිස්සු මගේ මේව කැරක්ටරුව එළියට දාන්නේ. ඉතින් ඒ නිසා එක පැත්තක මිනිසුන්ට පරාදවානු බය එනවා. මිනිස්සු මොනවා කියයිද? ඊට වඩා තමන්ගේ ඇතුළාන්තේ තමන්ට දොස් දෙන ගතියක් තියෙනවා. ඔබ කරපු වැඩේ හරි නැහැ කියලා අපි කියන්නේ තමන්ගේ හදවත සමාහට වද දෙන්න පුළුවන්. සමාහට බයයි හැංගිලි ඉන්න පුළුවන්. ඉතින් ඒතකොට කුසල් කරන මනුස්සයෙක් මොකක්වත් නැහැ. දඬුවමකට බයක් එන්නෙත් නැහැ. තමන් පව්කාරී කියලා තමන්ගේ හදවත වද දෙන්නෙත් නැහැ ආත්මේ. ඒකම ලොකු නිදහසක්. ඉතින් ඒ වගේම සුගතියක් කියලා එකක් තියෙනවා නම් කර්ම විපාක තියෙනවා නම් ඒ කරන කුසලයට සුගතිය කියලා උපදී. කියලා එතකොට බුදුරජාණන් වහන්සේගේ අන්නේ මම මේ දේශනාව මතක් කරේ භාග්‍යවතුන් වහන්සේ එහෙම විපාකය ගැන එහෙම අපායක් තියෙනවා හෝ නැතුවා කියන එකම ඔප්පු කරන්නම ගිහිල්ලා නැහැ. ඒක මිනිස්සයාට ඔප්පු කළා මේක තියෙනවමයි කියන්න යන්නෙත් නැහැ මේක නෑමයි කියන්න යන්නෙත් නැහැ. නෑම කියන්නේ ඒක මේ මොකද ඔප්පු කරන්න බෑ. හැබැයි කියනවා ඔබ කර්මයේ පිළිගන්න ඒක හොඳයි. කර්මයේ පිළිගත්තොත් ටිකක් හරි කරන පව් අඩු වෙයි. ඒකේ මෙලොවට යහපතක් වෙනවා පරලොවක් තියෙනවා නම් ඒකටත් යහපතක් වෙනවා. මෙලොවට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ වචනේ කර්මය පිළිගන්න එකේ වාසි පෙන්නනවා. කර්මයේ විපාක කියන එක පිළිගන්න එකේ මිනිස්සෙට තියෙන වාසි තියෙනවා. හැබැයි සමහර විට ඔක වැරදි විදියට ගත්තොත් මනස හිර කරන්නත් පුළුවන් කර්ම විපාක කියන સિદ્ધාන්තය. කර්මය සහ කර්ම විපාකය කියන න්‍යාය මිනිස්සෙක් අමෝරාවෙන් ඇල්ලුවොත් වැරදි පැත්තට ඇල්ලුවොත් ඒ නිසා මිනිස්සෙක් ඇත්තටම අපායේ නොයා ඉන්න තියෙන මිනිස්සෙක් අපාගත වෙන්න තියෙනවා. ඒ කර්ම සහ විපාක කියන මේ දර්ශනය ඒක හරියට තේරුම් ගත්තේ නැතිව. ඒක අපිට ඒක මොකද අපි නිකන් පොඩි දෙයක් වෙච්ච දේවල් වලට පශ්චාත්තාප වෙනවනේ. අයියෝ අපාය යන්න බුලා මම පව් එතකොට නිකන් කර්මය වැරදි පැත්තෙන් අල්ලලා ඒ න්‍යාය වැරදි දිශාවට අල්ලලා නිකන් සුගතිය යන්න හිතමු නිවන් දැකෙන්න හිතපු මිනිස්සේ සමාහට අපාගත වෙන්න තියෙනවා. ඒ නිසා කර්ම න්‍යාය හරියට තේරුම් ගත්තොත් ඒක යහපතක්. හැබැයි ඒකම වැරදි පැත්තකින් ඇල්ලුවොත් ඒකම මට හයිනියක් වෙන්න පුළුවන්. ඒක මාව තියෙන ගුණ ටිකත් මකලා දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කර්ම સિદ્ધාන්තය කියන එක අපි මෙහෙම තේරුම් ගත්තොත් දැන් මේ බුද්ධ ආගමේ බුද්ධ වචනේ තුල එහෙම
දැන් කර්ම විපාකය අහෝසි වෙන්නේ කෙනෙක් සත්‍ය අවබෝධයත් එක්ක. අහෝසි කර්ම බවට පත් වෙන. ඒ කියන්නේ බුද්ධ ආගමේ බැලුවාම බුද්ධ වචනයක් දෙන එකලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් අවිද්‍යාව තියෙනකන් සංස්කාර රැස් වෙනවා. සංස්කාර තියෙනකන් කර්ම රැස්වීම තියෙනවා. ඒක සංස්කාර කියන්නේම ඒ සකස් කරපු ලෝකයක ජීවත් වෙනවා අපි. මනසින් හදාගත්ත ලෝකයක් ඇත්ත කරන් ජීවත් වෙනකන් කර්ම නැහැ කියන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර. සංකාර තියෙනවා නම් ජාති ජරා මරණ තියෙනවා. එතකොට අපි මේ අවිද්‍යාවෙන් හදාගත්ත මානසික ලෝකයක මනෝ ලෝකයක් ඇතුළේ මනෝ ලෝකයේ මානසික ලෝකයේ යථාර්ථයක් විදිහට පිළිගන්න ගතිය තියෙනවා නම් එතකම් බුද්ධ වචනේ කියන්නේ නැහැ කර්ම විපාකයක් නැහැ කියලා. නිමිති ලෝකයේ තුල සංස්කාර ලෝකයක් හදපු මිනිහෙට තව කර්ම විපාක ඒ කියන්නේ පටිසමුප්පාද ක්‍රියාවලියට යටත් වෙනවා. කර්ම න්‍යායයට යටත් වෙනවා. හැබැයි බුද්ධ වචනේ තියෙනවා අවිද්‍යාව නැති කලේ සංස්කාර නැහැ. මේකේ යථාර්ථයේ මෙතන තියෙන ඇත්ත ඇති හැටියට දැක්ක මිනිස්සේ මානසික ලෝකයකට වහල් වෙන්නේ නැහැ. සංකල්පමය ලෝකයකට වහල් වෙන්නේ නැහැ. ඒ මිනිස්සෙට කර්ම විපාක තියෙනවා කියන්නේත් නැහැ. ඒ නිසා මේ කර්ම නියතය අනිකේ කර්මවාදී කර්මයේ කියන එක බුද්ධ වචනේ නියතයක් විදිහට ගන්නෙත් නැහැ. ඒකයි මගේ කර්මයේ පවා විග්‍රහ වෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනයත් තුල. නැත්නම් කරපු සියල්ල විපාක දෙනවා කියන කතාවක් නැහැ. විපාකේ පවතින්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. කර්මයේ පවතින්නේ නව කර්ම සකස් වෙන්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. එහෙම ඇරෙන්න ඒකයි බුද්ධ වචනේ කියන එක අපි අධ්‍යයනයට ගියොත් ඒක අනිවාර්යෙන් කළ දේ ඵල දෙනවා කියලා ගන්නෑ. ඒකයි කියන්නේ ඒක නියතවාදී ගණයට වැටෙන්නේ නැත්te. ඒකයි මම කියන හරීම මේ කර්මයේ කියන સિદ્ધාන්තයේ බුද්ධ වචනේ අපි හරීම බැලන්ස් එකේ. හරීම සියුම්ව තේරුම් ගන්න ඕනේ. මොකද නැත්තම් බෞද්ධයෝ නිකන් අපි නිකන් මේ නැති එකක් කර්මයක් ඔළුවේ දාගෙන හැම එකකටම මම පෞකාරයක් කියාගෙන නිකන් අපාගත වෙනවා. ඒ නිසා මේ කර්ම කතාව එහෙම නිසා බුද්ධ වචනේ මේ කරපු ඔක්කොම විපාක දෙන්න ඕන කියන්නේත් නෑ. ඒ කියන්නේ එකයි එක බ්‍රාහ්මණ මේ ජෛන මහාවීරගේ ගෝලෙක් කියලා කියනවා ස්වාමීනි මේ අපේ සාසුණාංශේ කර්මය අපිට කියලා දෙන්නේ බහුල වශයෙන් කුමක්ද කරන්නේ බහුල වශයෙන් කරන දේ අනුව තමයි සුගතිය දුගතිය නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් බුදුහාරෝ කියනවා එහෙනම් ඉතින් ආනන්ද කවුරුවත් මේ ලෝකේ අපාය යන්නේ නැහැ කියනවා. ඇයි කියලා? ඉතින් කවුරුවත් උදේ ඉඳන් රැ වෙනකන් සත්තු මරන්නේ නැහනේ. බහුල වශයෙන් කියන්නේ උදේ ඉඳන් රැ වෙනකන් මිසු බොරු කියයි නැහනේ. උදේ ඉඳන් රැ වෙනකන් කාමීත්‍යාචාරය කරන්න බල පැයක් විතරනේ විනාඩි 15ක් 20ක්නේ. ඕක උදේ ඉඳන් රැ වෙනකන් මනුස්සයෙක් එක් කරන්නේ නැහනේ. ඉතින් එහෙම බුදුහාරෝ ඒ අතින් බැලුවොත් නම් ඉතින් කවුරුවත් මේ ලෝකේ නම් දුගතියකට යන්න විදියක් නෙමෙයි මේ බහුල වශයෙන් කරන. බහුක තමයි වැඩියෙන් දවස් කරන්න දේ මත නම් කරන දේ යනවා සුගතිය දුගතිය නිර්මාණය වෙනවා නම් බහුලතාවය මත එහෙනම් ඉතින් කවුරුවත් මේ ලෝකේ යන්න විදියක් නැහැ. දුගතිය ඔක්කොමලා ඉඳලා ඕනේ සුදුගතිය කියලා එකක් තියෙන්නත් බෑ කියන. මොකද බහුල වශයෙන් මිනිස්සෙක් උදේ ඉඳන් රැ වෙනකම් මදුරු මර ඉන්නේ නැහැ. උදේ ඉඳන් රැ වෙනකම් හරක් මර ඉන්නේ නැහැ. දවසේ පොඩි කාලයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒක බුද්ධ ආගමේ මෙහෙම මේ ඒකයි ඒක මේ ක්‍රියාව ප්‍රදාන කරන්නේ නැත්තේ. කරන ක්‍රියාව අනුව විපාක දෙනවා කියන එකකට බුද්ධ වචනේ ඒක එහෙම කතා කරන්නේ නැහැ. ඒතර කර්ම સિદ્ધාන්තය අපි තේරුම් ගද්දී ඒකයි බුද්ධ වචනේ එක මේ ක්‍රියාව මූලික කරගත්ත. ක්‍රියාව මූලික කර්මය විග්‍රහ කරන්නේ ක්‍රියාව මුල් කරගෙන නෙවෙයි. ක්‍රියාව නෙමේ ක්‍රියාවට පිටිපස්සේ තියෙන ෆීලින් එක හැඟීමයි විඳීමයි කරන්නේ. කියන්නේ හැඟීම ඒ කියන්නේ දැන් මම මේ ක්‍රියා කරන වෙලාවේදී ඒ ක්‍රියාව ASCII මගේ අවිද්‍යාව නැතිනම් ඒ ක්‍රියාව ඒ සංස්කාරයේ ඒ හිතන සිතිවිල්ල තුළ ඒ කරන ක්‍රියාව තුළ අවිද්‍යාව නැතිනම් ඒක කිසිම කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. මිනි 1000ක් මරුවත් කර්මයක් නැහැ. එතන අවිද්‍යාව නැත්තම්. එතනයි මූලදී. නැතු කරන මිනිස්සු මරනවද, දන් දෙනවද, හොරකම් කරනවද නෙමෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? හැංගේ මම මගේ අවිඥානයේ පිළිබඳ සවිඥානික වෙලාද? මගේ පිටිපස්ස මම මේ බණ කිව්වත්, දානයක් දුන්නත්, මේ දේවල් කළාට, මේ බණ ඇහුවත් මොනවා කළත් මගේ අවිඥානයේ හැංගිච්ච දේ මොකද්ද? පිටිපස්සේ කියන අන්නේ ඒක මතයි. ඒකයි බුද්ධ ආගම කියන්නේ කරන දේ ඵල දෙනවා. කරන ක්‍රියාව ඇතුළේ විපාක දිනවා කියන්නේ නැහැ. එතන මම සවිඥානික නම් මට අවිද්‍යාව නැහැ. මගේ හැම ක්‍රියාවක් පිළිබඳ. එතකොට මට එතනින් ආයේ විපාක සංස්කරණය සකස් වෙන්නේ නැහැ. එතනින් කර්ම සකස් වීම අහෝසි.
කර්ම විපාක කතාවට යන්නේ ඒකයි මං කිව්වේ. ඒක හරිම පටිච්චසමුප්පාද න්‍යායක් තුලයි බුද්ධ වචනේ තුල මේ කර්ම સિદ્ધාන්තය විග්‍රහ වෙන්නේ. ඒ නිසා කලකලකේ ඵල දෙය කියන දෘෂ්ටිය අපි ඉස්සෙල්ලා අයින් වෙන්න ඕනේ. මොකද එහෙම බුද්ධ වචනයක් නැහැ. කරන සියල්ල විපාක දෙනවා කියලා එකක් නැහැ. විපාකේ පවතින්නේ ප්‍රඥාව මත කියලා බුදුහාමරෝ දේශනා කරනවා ලෝණඵල සූත්‍රය. ප්‍රඥාව මදි කෙනෙක්ට විතරයි කර්ම විපාකයක් තියෙන්නේ. ප්‍රඥාව අධික නම් කරන ක්‍රියාවේ විපාක වාරයක් සකස් වෙන්නේ නැහැ. එතකොට බුද්ධ වචනේ බැලුවාම අධ්‍යයනය කරාම කර්මයට මූලික වෙන්නේ ප්‍රඥා මට්ටම. කර්ම විපාක දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ තමන්ගේ ඥානය කොච්චරක් ඒ ක්‍රියාව තුළ ඥානයක් තියෙනවද? විද්‍යාව තියෙනවද? ප්‍රඥාව තියෙනවද? ඒක මත තමයි විපාක දෙන්නේ. ඒතර ප්‍රඥාව අඩුකම මතයි ක්‍රියාව විපාක වාරයක් බවට පත් වෙන්නේ. නව කර්මයක් බවට පත් වෙන්නේ මම මේ ක්‍රියාව තුළ මට ඥානය බලපාන. එතකොට ඒක දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ අපි. ඒකයි බුද්ධ දේශනාවේ දැන් උදාහරණයක් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ චේතනහම් භික්කවේ කම්මවදාගි. ඒ කියන්නේ මේ කර්මයට බලපාන්නේ ක්‍රියාව නෙමෙයි. ක්‍රියාව පිටිපස්සේ හැංගිලා තියෙන එකේ චේතනාව. චේතනාව තණ්හා දික්තිමානන. තණ්හාවෙන් මේ චේතනාව පිටිපස්ස දැන් අපි දානයක් දුන්නත් ඒකේ පිනක් රැස් වෙනවද කියන එක තීරණය වෙන්නේ දෙන දාණය මත නෙවෙයිනේ. මට ඕන නම් තව කෙනෙක්ට වඩා ලොකුවට පොරක් වෙන්න නම් මේක කරන්න. දිට්ඨියක් නම් මාන්නයක් නම්. එතකොට ඒකේ තියෙන කුසලයේ වෙනස් වෙනවා. ඒක කුසලයක්ම කියන්න බෑ. මොකද ඒක ඇතුලේ පේපි. කියන්නේ ඒ පින්කම ඇතුලේ හැංගවිලා තියෙන වෙන මාන්නයක්. වෙන දෘෂ්ටියක්. නැත්නම් වෙන තණ්හාව මට අහවල් දෙෝනේ අහවල් තැනකට යන්න ඕනේ කියන එක මත. ඒතර යම් තණ්හාවක් එතකොට මගේ ක්‍රියාව පිරිසුදු ක්‍රියාවක් නෙමෙයි. ඒ ක්‍රියාව හැබැයි බැලුවාම වෙන්නේ පුදුමාකාර දානපතියෙක් වගේ. හරි සුද්ධ ක්‍රියාවක් විදිහට ලෝකෙට පේනවා. හැබැයි ඒ වෙන තමන් තමයි දන්නේ එක එක්කෙනා එකම දානේ සම්බන්ධුනාට 10 දෙනෙක් දානේ දුන්නට 10 දෙනාගේ ඇතුලේ තියෙන පිටිපස්සේ තියෙන හැඟීම වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන චේතනාව වෙනස් වෙන්න පුළුවන්. ඒතර චේතනාව අපිරිසුදුයි නම් චේතනාව තණ්හා දිට්ඨිමාන වැඩි නම් මානේ වැඩි නම් ඒක ASCII හැංගිවිලා දින එතනම අද තමයි විපාකයේ තීරණය වෙන්නේ. තණ්හා දිට්ඨි මානේ නැත්තම් එතන විපාකයක් නෑ. විපාක අහෝසි ක්‍රියාසිත විතරයි ඒවා. ඉතින් එතකොට ඒ නිසා අපිට කියන්න බෑ මම කුසල කර්ම කරපු ඵලියට කුසල විපාක මට ලැබෙයි කියලා. ඒකයි මගේ කර්මය හරි গুপ্তයි කියලා. කර්මය හරි කර්ම කියන સિદ્ધාන්තය එරුම් ගන්න ගියාට පස්සේ අපිට ඒකේ තියෙන গুপ্তභාවයම තමයි ඒක අපිට හරියටම තීරණයකට යන්න බෑ. මොකද ඒක මේ උඩින් කරන ක්‍රියාව මත සමහරට අපි දන්නෙත් නැති වෙන්න පුළුවන්. මගේ අවිඥානයේ මොන බලවේගයක්ද මාව මේකට යොමු කරන්නේ මේ භාවනා කරන්න මේ බණ අහන්න මේ පිංකමට. සමහරට අපිත් දන්නේ නැහැ අපි මොන බලවේගයකින්ද මම මේ ඔක්කොම කරගෙන යන්නේ කියලා. ඒතර මම මගේ අවිඥානය ගැන හරිම අවබෝධයක් නැත්නම් ප්‍රඥාව මදි නම් සමහරට ඒකේ විපාකය අපිට හිතන්න බෑ. ඒක গুপ্ত කියන්නේ. ඒක ක්‍රියාව හොඳුනාට විපාකය අකුසල් වෙන්න ඉඩ තියෙනවා. විපාක දෙද්දී ඒක අකුසල මට්ටමෙම දෙන්න ඉඩ තියෙනවා. ඒකයි ඒකේ තියෙන මේ ප්‍රශ්නේ. මොකද ඒකයි බුද්ධ වචනේ කර්මය සහ කර්මඵලය කියන સિદ્ધාන්තයට යද්දී ඒකට බුද්ධ ආගම චේතනාව මුල් දෙන්නේ හැංගීම ASCII. මගේ පිටිපස්සේ හැංගිලා තියෙන හැංගීමයි අන්න එතකොට මම බලන්න ඕනේ දැන් මෙච්චර කල් මම මෙහෙම භාවනා කරනවා මේ වගේ සංවිධානය කරනවා මේ වැඩ කරනවා මොකක්ද මේක ASCII මාව ගෙනියන බලවේගය. හැබැයි ඒකත් බලන්න ඕනේ ඒක කිතුල් ගහට නැග්ග මිනිස්සයාට බැහැලා කිව්වලු මොකද ඕනේ නැග්ගේ කිව්වම මේ තනකොළ කඩන්න කිව්වා. මට මාව රවට්ටන හැංගීමක් කියන්නේ මම මාවත් රවට්ටගෙන ඉඳ ඉඳී තියෙනවා. මම මේකලේ මේක කිව්වට සමහරට ඊටත් වෙන අර්ථයක් තියෙනවා. ඒ නිසා මොකද කිතුල් ගහට නැග්ග මිනිස්සයාටත් බැස්සට පස්සේ කියන්න දෙයක් තිබ්බා. ඒ නිසා මම ඒකත් හොඳට ප්‍රඥාව මට්ටම අනුව තමයි අපිට හරියටම අහුවෙන්නේ අපේ වීක් පොයින්ට් එක. වීක් එක හරි හරි හොඳ හරි මොකද නැත්තම් උඩින් බැලුවොත් මම කරන ක්‍රියාව සමහරට මට පේන්නේ මම හරියට කරනවම තමයි. කිසිම අවුලක් නැහැ මම හොඳම කරගෙන යනවා කියන කතාව. මොකද හැම වෙලේම මේ මමත්වයේ ස්වභාවය තමන් කරන ඕනේ දෙයක් සාධාරණීකරන්න වචන එනවා. මම කරන ඕනේ වැරද්දක් කළත් ඒක හරි කියා ගන්න ASCII ප්‍රතිතරක එනවා.
ඉතින් ඒ නිසා තමන් මේ තමන්ගේ පිටිපස්සේ හැංගිලා තියෙන ආවේගය තේරුම් ගන්න තමන් හරිම මධ්‍යස්ත වෙන්න වෙනවා. තමන් මධ්‍යස්තුනේ නැත්නම් මොකද හැම වෙලෙම මගේ අභ්‍යන්තරේ මං කරන හැම ක්‍රියාවක්ම සාධාරණීකරණ පක්ෂපාතීමයි. මට පක්ෂපාතී. මම කරන හැමදේම හරි කියා ගන්න ඇතුලෙන් චින්තනයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මගේ ඇතුලේ මේ ක්‍රියාව පිටිපස්සේ තියෙන ක්ලේශය අල්ලන්න බෑ. අහුවෙන්නේ නැහැ මොකද ප්‍රඥාව මදි නිසා. වංචනිකයි අපිටවත් හොයාගන්න බෑ මොකක් නිසාද මම මේ දඟලන්නේ. මේ මෙච්චර උනන්දුවක් ඇවිල්ලා තියෙන්නේ මොකටද මේ? ඉතින් එතකොට අන්න ඒක නිසා අපි මේ කර්මය කියන එක තේරුම් ගන්න යද්දී අපි ගොඩක් සවිඥානික වෙන්න වෙනවා. එතකොට වෙන විදියකට කිව්වොත් මම කරන හැම ක්‍රියාවක්ම මම සවිඥානිකව නම් මගේ අභ්‍යන්තරය ගැන දැනගෙන නම් මොන බලවේගයක්ද මාව මේ ගෙනියන්නේ කියන එක දැනගෙන නම් කරන්නේ ප්‍රශ්නයක් නෑ. එතන කර්ම විපාක කතාවක් වෙන්නේ නෑ. මොකද මම මෝඩ වෙලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. මං කවුද කියලා දැනගෙන. who am I කියන එකට උත්තරයක් දන්නවා උත්තරේ. මම කවුද කියන එකක් දන්නවා. එහෙම නැත්නම් මම කවුද කියලා දන්නේ නැතුව මම මේ සිතිවිලි ගොඩකට අහු වෙලා මෙහෙම කරගෙන යනවා මම දන්නේ නැහැ මොනවද මේ කරන්නේ කියලා. නිකන් චේතනාවල් මාව මෙහෙවනවා. සිතිවිලිසින් මාව කන්ට්‍රෝල් කරනවා. හදාගත සංස්කාර ලෝකයක් විසින් මගේ පාලනය අරගෙන. එතකොට මම යටත් කර්මයට යටත් ඒ චේතනාවට යටත්නේ. ඒක 100ක් නෑ අවදියක් නෑ ප්‍රඥාවකින් තොරව නිකන් පුරුදු පැටර්න් එකකට සිතිවිලි ධාරාවකට චේතනා ධාරාවකට වැඩේ යන්නේ. ඒ සිතුවිලින් හදපු අනන්‍යතාවය තමයි මාව මෙහෙවන්නේ. ඒ හදාගත්ත මානසික ලෝකයේ තමයි මගේ හැන්ඩල් එක තියෙන්නේ. එතකොට ඒව කර්ම. ඒ සිතුවිලි විසින් මාව පොළඹවනවා. සිතුවිලි විසින් මාව ක්‍රියාකාරකම් වලට දානවා. මම දන්නේ මාව නිකන් රූකඩයක් විදිහට පාලනය කරනවා සිතුවිලි විසින්. ඒ වචන කියන්නේ ඒ ක්‍රියාකාරකම් වලට ඒ සියල්ලට. ඒක සාධාරණීකරණය කරන්න මොන පාපයක් කළත් සාධාරණීකරණය කරන්නත් සිතුවිලිම උත්තර දෙනවා ඇවිල්ලා. ඒ නිසා අපිට ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක උඩින් බලලා කරන්න බෑ. එතකොට දැන් මම මොකද්ද අපිට කරන්න වෙන්නේ? දැන් ඊට පස්සේ අපි තේරුම් ගන්න දැන් අපි මෙහෙමනම් මොකද්ද අපි මේකට ගන්න පිළිය? මේ කර්මයක් නොවන විදිහට කොහොමද ක්‍රියාකාරකම් කරන්නේ මම ජීවිතේ? අන්න එතකොට තමයි ඒක උදාහරණයක 100ක් හරි උදාහරණයක් නෙමෙයි. මම නිකන් ආසන්න උදාහරණයක් කියන්නම්. හැබැයි ඒක නිකන් අනුමානයක් ගන්න බල. දැන් අපි හිතන්නකෝ දැන් අපි 100 පිහිටවන්න නැතුව වර්තමානයේ 100ක් නැතුව දේවල් කරනවනේ දවසේ. කරද්දී ඇත්තටම අපි දන්නේ නැහැනේ මම පුරුද්දට කනවා පුරුද්දට ඇවිදිනවා හැමදේම පුරුදු රටාවකටනේ කරන්නේ. පුරුද්දට කතා කරනවා එනේ දේ කතා කරනවා ඇවිදිනවා මේ පුරුද්දට කරන එක හැම එකම අපි කියන්නේ 100 පිහිටවල නැහැ කියලා. ඒ පරණ මෙමරිස් වලට අනුව පරණ පුරුදු රටාවකට අනුව මම කතා කරනවා ඇවිදිනවා වැඩ කරනවා. ආන්ගේ පරණ ප්‍රෝග්‍රෑම් වෙච්චි පුරුදු ඇබ්බැහි රටාවකට අනුව කරනවා නම් මම වැඩ ටික. එතකොට අපිට කියන්න බෑ ඒක සවිඥානික නෑ එයා නිකන් ට්‍රැක්ටරයක් වගේ ඔහේ පුරුදු රටාවකට උදේ ඉඳන් රැ වෙනකම් පුරුදු විදියට මිනිසුන්ට බයින්නේ කතා කරන්නේ ඇවිදින්නේ මේ ඔක්කොම නිකන් පුරුදු විදියකට 100 පීඨවල නෑ. අන්න එතකොට ඒක 100 පිහිටව ගමන් මොකද කරන්නේ මම වර්තමානට හිරෙන්නවා මේ මොහොතට අවදි වෙනවා මේ මොහොතට අවදි වුණාම මම කරන්නේ මොකද්ද මුකුත් නොකරනවා 100ෙන් මනුස්ස එක 100 පිහිටව ගමන් එයා නොකිරීමට යනවා නොකිරීම තුල ඉඳලා ක්‍රියාකාරකම් කරනවා නොකිරීම තුල ඉඳන් ක්‍රියාකාරකම් කරද්දී එතන කර්ම නැහැ ඒ කියන්නේ එයා සිතිවිලි නිෂ්පාදනය කරන්නේ ක්‍රියා නිෂ්පාදනය කරන්නේ සිතිවිලිවත් ක්‍රියාවත් වචනවත් නැහැ. ඇයි ආයිනේ නොකිරීමක් තුල. නොකිරීම තුල ඉඳලා මම නොකිරීම තුල ඉඳලා නම් මගේ වචන කියતા කියන්නේ නොකිරීම කතා නොකිරීම තුල කතා කරනවා නම් ක්‍රියා නොකිරීම තුල ක්‍රියා කරනවා නම් නොසිතීම තුල සිතනවා නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් ඒ සිතීමවත් ඒ වචනවත් ඒ ක්‍රියාවත් කර්ම නෙමෙයි මොකද එයා සම්පූර්ණ පූර්ණ 100 බවට පරිවර්තනය වෙලා එයා හැම මොමන්ට් එකම ඒ 100% දැන්ට ගියාට පස්සේ සතිමාත්‍ර වර්තමානයේ අවධියට ගියාට පස්සේ එයාගේ ඇතුලේ තේරෙන්න ගන්නවා එයා විශ්‍රාම ගන්නවා ඇතුලේ. ඒ කියන්නේ සම්පූර්ණ යාව නතර වෙනවා. ඒ කියන්නේ අඟුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියන්නේ අඟුලිමාල ඔබ දුවනවා තාම. මම නතර වෙලා ඉතින් නතර වීම තුල උන්වහන්සේ ඇවිදින්නේ. නතර වීම තුල කතා කරන්නේ. නොවැඩීම තුල වඩන්නේ.
ඒතකොට ඒක කර්මයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒතර නොකිරි කියන්නේ ඒතකොට තේරුම් ගන්න ඔබ වර්තමානයේ 100ට ආවොත් තමයි නොකිරීම කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒතර නොකිරීම තුල නම් මගේ ක්‍රියාකාරකම් සියලු වචන ක්‍රියා යන්නේ එතන ඇත්තටම කර්ම වෙන්නේ නැහැ. ඒක හරියට වෙන විදිහට කොහොම 100ෙන් වැඩ කරනවා තා 80ෙන් වැඩ කරනවා වගේ. 100ෙන් වැඩ කරනවා නම් ක්‍රියාවක් නැහැ. එතන කර්ම නැහැ. 100 නැත්තම් තමයි පිටිපස්සේ බලවේගයකින් තමයි මගේ ක්‍රියාකාරකම් වෙන්නේ. අවිඥානිකව ඒ සිතිවිලි සංස්කාර කරු රටාවකට තමයි පුරුදු රටාවකට වැඩ කරනවා. ඒතර 100ක් නැති තැන කර්මයට යනවා. හරි එන්නේ එතකොට ඔන්න ඔය මම මේ උපමාවක් කිව්වේ බෑ ඒකම 100ක් ගන්න බෑ ඒක නිකන් උපමාවක් අරගෙන අපිට නිකන් කියන්න පුළුවන් කර්මාශ්‍රය කරන මාර්ගයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් 100 මත. ඔබ කරන වැඩේ ඔබ දැනගන්නද කරන්නේ. ඔබ 100ෙන් දොයි වචන කතා කරන්නේ. ඔබ 100ෙන් දොයි ක්‍රියාව කරන්නේ. නැත්තම් පුරුදු ආවේගයක් විසින්ද මාව වෙන බලවේගයක්ද මාව මේකට කරන්නේ මට 100ක් පතන්නේ නැතුව මේ සමහර අය කියන්නේ මට 100ක් මම මැනී මරුවා මම දන්නේ නැහැ මොන වුණාද කියන්නේ මගේ බලවේගය මට 100ක් තිබ්බේ නැහැ ඒතර. යම් වෙන ආවේගයක්. ඉතින් අපි කියන්නේ මාර භාවේශයක් වගේ එකක් ඇවිල්ලා ක්‍රියාත්මක වුණා. එහෙනම් මාර ආවේශ වුණාට කියන්නේ බෑ කර්ම විපාක ඔබට විඳින්න වෙනවා. ආවේශ මාරයට දාරට හරියන්නේ නැහැ. ඒක විපාකික වාරේ කණ්ඩ වෙනවා. ඉතින් එතකොට දැන් මෙන්න මේ 100 නැති වෙච්ච ගමන් අපි මාර ආවේශයකටපත් වෙනවා. චේතනාවකට යට වෙනවා. ඒ වේදනාවට යට වෙලා කරන ක්‍රියාකාරකම් කර්මයේ තියෙනවා. හරි. දැන් ඊට පස්සේ දැන් තව මම ඕන සූත්‍රයක් උදාහරණයකට කියන්නම්. ඒ සූත්‍රය තේරුම් ගත්තොත් මෙන්න මේ බුදුචානන් වහන්සේ මොකද්ද? කර්මාශ්‍රය කරන ප්‍රතිපදාව සහ කර්ම විපාක ගැන කතාව තේරුම් ගන්න හොඳ සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙනවා ලෝණපල කියලා සූත්‍ර දේශනාවක්. ඒ තික නිපාතේ තියෙන ලෝණපල සූත්‍රයේ කියවලා බලන්න ඒ ලෝණපල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම න්‍යායක් පෙන්නනවා. උන්වහන්සේ ලුණු කැටයක් ගන්නවා. ලුණු කැටයක් අරගෙන ඒ ලුණු කැටේ කෝප් එකට දානවා. කෝප් එකට දාලා ඇතර ලෝණපල කියන්නේ ලුණු කැටේ උපමා කරපු දේශනාව කියන එක. ලුණු කැටයක් උපමා කරගෙන කරපු දේශනාවට තමයි ලෝණපල සූත්‍ර දේශනාව කියන්නේ. එතකොට ඒක උන්වහන්සේ මේ කර්ම સિદ્ધාන්තයේ පෙන්නන්න, න්‍යාය පෙන්නන්න ගන්න උපමාවක් ඒක. උපමාවෙන් මේ කර්ම න්‍යාය කියන එක විග්‍රහ කරනවා. දැන් එතනදී ලුණු කැටේ බුදුරජාණන් වහන්සේ කෝප් එකට දාලා අහනවා දැන් මේකේ ටික වෙලාවක් ගියාට පස්සේ කෝප්පෙ තුල දිය වෙනවනේ ලුණු කැටේ. මහණේ දැන් මේ ලුණු රහ මේ කෝප්පෙ තුල වතුර තුල දැන් ලුණු රහ දැනෙනවද නැද්ද? ඔව් දැනෙනවා කියනවා. වහමීනේ හොඳටම මේක දැනෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ලුණු කැටේම දානවා ගංගානන් නදියට. අහලා අහනවා දැන් මහණෙනි මේකේ දැන් ගංගානන් නදියේ ලුණු කැටේ දිය වෙනවනේ. ගංගානන් නදිය තුල ලුණු කැටේ දැන් මේකේ ලුණු රහ දැනෙනවද නැද්ද කියලා. ස්වාමීන් දැන් නම් දැනෙන්නේ නැහැ කියනවා. එතකොට කියනවා ඔන්නෝක තමයි මේ කර්ම විපාකයේ බුදුහාරෝ පෙන්නන්න ඔන්න ඔය උපමා අරගන්නත් කියනවා මිනිස්සේ කුඩා අල්පේශාක්ක මිනිසෙක් නම් භාවිත ප්‍රඥාව නැත්තම් භාවිත කාය භාවිත සීල භාවිත ප්‍රඥා භාවිත චිත්තේ නැත්තම් එයා අල්පේශාක්ක මේ පොඩි මිනිහෙක් කියනවා. ඒ පොඩි මිනිහා හරියට අර ලුණු කැපොල් කට්ට වගේ නේ ලුණු දාපු කෝප්පේ වගේ. ඒ උපමාව කරලා බුදුජානනාංශකී දේශනා කරනවා මහණේ අන්නේ වගේ තමයි එයා පොඩි මිනිහෙක් නම් භාවිත චිත්ත භාවිත ප්‍රඥා භාවිත කාය භාවිත සීලයක් නැතිනම් එයාට විපාකය හොඳට දැනෙනවා කියනවා. දැන් ලුණු කැටේ පොඩි හිතකට කියන්නේ එයාට කර්ම විපාකයක් දැනෙද්දී ඒක සාමාන්‍ය මිනිහෙකුගේ හොඳටම දැනෙන්න ගන්නවා වේදනාව විපාකේ. ඒ වගේම කියනවා එයාගෙන් වෙන නව කර්මයක් හරි ප්‍රබලයි කියනවා. එයාගේ ඒ පොඩි මිනිහෙක් නම් දැන් මේක පෙන්වන්නේ අකුසල කර්ම පැත්තේ. අකුසල පැත්තෙන් පෙන්වන්නේ එයා ලුණු කැටයක්, ඒ කියන්නේ කෝප්පයක් වගේ හිතක් නම් පටුයි නම් පොඩි නම් එයාගේ සිත එයාට තමයි හොඳට දැනෙන්නේ විපාක. හොඳටම දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුරාණ කර්ම විපාකයක් දැනෙන්න ගන්නවා. නව කර්ම. ඒ කියන්නේ විපාක වාරේනේ වේදනාස්කන්ධෙන්නේ. වේදනාව හොඳට දැනෙන්න ගන්නවා කියනවා. විභාග වාරේ වෙන සංස්කාරස්කන්ධෙන් ඒකත් හොඳටම සිද්ධ වෙන්න ගන්නවා. ඇයි හොඳටම සිතුවිලි එන්න ගන්නවා වේදනාවට. වේදනාවට ප්‍රතික්‍රියා කරනවා වැඩි. ඒතර වේදනාවට ප්‍රතික්‍රියා කරන්නේ සංස්කාරස්කන්ධෙන් වේදනාස්කන්ධය මේ දෙකම ප්‍රබලයි දුබල මිනිහෙට.
කියන්නේ ප්‍රඥාව නැති මිනිහෙක් දැන් ඒකයි බුදුහාර කියන්නේ මේ කරපු හැම එකම විඳින්නේ නැහැ හැමෝම. ඒක හැම කරන කර්මයකට නව කර්ම හැදෙන්නේ නැහැ. අර වගේ දුබල මිනිහෙට විතරයි කියනවා බුදුහාර කර්ම විපාක දෙන්නේ සහ නව කර්ම සිද්ධ වෙන්නේ. විපාකේ දැනෙන්නේ දුබල මිනිහෙට. නව කර්ම සිද්ධ වෙන්නේ දුබල මිනිහෙට. එයාගේ පොඩි හිතක් තියෙන්නේ අර කෝපය වගේ. ඒකවල බුදුහාම කියනවා අර ගංගානන් නදිය වගේ කියනවා මහේශාක්‍ය මිනිහ. මහේශාක්‍ය කියන්නේ එයා ප්‍රඥාව ප්‍රබල කෙනෙක්. එයා කල දේ විඳින්නේ නැහැ. විපාකයක් එන්නේ නැහැ කියන එයාට. එයා මේ කරන ඔක්කොම විඳිනවා කියලා එක නෑ. එහෙම වුණොත් බුදුහාම කියන ඉතින් කවදාකවත් කාටවත් සසරින් එතර වෙන්න බෑ කියනවා. ඇයි කරපු ඔක්කොමටම විපාදෙන් ඔයාට උදේ ඉපදුණා දැන් මේ අවුරුදු 20 30ටම කොච්චර කරලා දිනවද? ඔය ඔක්කොම විපාක දෙල ඉවර කරන්න කිව්වොත් නිවන් දකින්න මේ කල්පෙට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කරන ඔක්කොම විපාක විදලා ඉවරලා අවසාන නිවන් දකින්නවා කියලා. ඒ කියන්නේ මේ දෙවෙනි මිනිස් සැප කෙලවරක නිවනක් ගැන කියන්නේ නැහැ. දෙවි මිනිස් සැප කෙලවරක නිබ්බාණයක් ගැන කතා කරන්නේ. උන්වහන්සේ කියන්නේ අපි කරපු ඔක්කොම පව් විපාක විඳින්න ඕන කියලා කියන්නේත් නැහැ. කුසල විපාක විදලා ඉවර කරන්න ඕන කියන්නේත් නැහැ. අකුසල විපාක විඳලා ඉවර කරන්න ඕනෙත් නැහැ. කුසල විපාක විඳලා ඉවර කරන්න ප්‍රඥාව තියෙනවා නම් අපි කියන්නේ මොලකාරය නම් ඌ ගැලවෙනවා. බලන්න හිරේට ගියත් මොලකාරයෝ බලන්න උන් කොහොම හරි ගේම ගහලා එදිනුත් එළියට එනවා. ඌ සමහරට හිරේට වැටෙන්නෙත් නැහැ. මේ ගහන්නේ නිකන් මේ රුපියල් 1000 200 5000 නෙමෙයි. කෝටි බිලියන් ට්‍රිලියන් ගණන් මංකොල්ල කරන් ඉන්නේ. නිකන්වත් හිරගයක් අසර ගිහිල්ලා නැහැ. අර මේ පොල් ගෙඩියක් කඩලා පාන් ගෙඩියක් උසල බලන් මිනිස්සු ඉන්නේ. උන් කරලා තියෙන්නේ මේ පොල් ගෙඩියක් උසලා අල්ලපුවාදී පොල් ගෙඩිය කඩලා. මේ අවුරුදු ගණන් ඉන්නවා හිරේ. මුලේ නෑනේ. මුලේ නෑ මොඩේ හොරගම් කරලා. අන්න ඒ නිසා මොලකාරයෙක් පව් කළත් ඌ දන්නවා ගැලෙන විඥාව. ඌගේ හොඳ මීටරයක්. ඒ කියන්නේ ඒක නිකන් අර ඒක දිහා බැලින්නම් ඉතින් අපිට පේන්නේ හරි අසාධාරණනේ මේ බිලියන් ට්‍රිලියන් ගණන් මංකොල්ල කනවා හිරේකට යන්නේ පොලි උසාවියකට නගින්නේ මේ අහිංසක පොල් ගෙඩියක් මිනිස්සේ මේ කඩන මිනිහානේ පොලිසි හිරේ ගානින්දී. ඒ තමයි ඔගේ මොලේ නැතිකම. ඌකත් හොඳ කෛරාටික හොඳ මොලයක් තිබ්බනම් දකුණට සිග්නල් දාලා මමට කපලා යන්න දන්නවනම් ඌ අහුවෙන්නේ නැහැ. ඌටත් බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ මොලයක් නැතත් ඌ හොරගම් කළා හරි ඌ හිරේ ඉන්න පොඩි හොරගම් කළා. මොලකාරයා බලෙත් තියෙනවා නම් මොලෙත් තියෙනවා නම් ඌ දන්නවා ටක් ගාලා ගේම ගහලා මමට සිග්නල් දාලා දකුණට කපලා ගෙලලා යන්න. සසර කියන්නේ අන්නේ වගේ සසරේ ඉන්නේ මෝඩයෝ විතරයි. ප්‍රඥාවන්තයෝ දන්නවා මිනිත් මරලා රජසැපත් දීලා මේකනොත් ගැලලා යන්න. උගේ මොලේ ඒකයි බුද්ධ ආගම කියන්නේ කර්ම න්‍යාය සාධාරණ නැහැ සමස්තයට. කර්මය තියෙන්නේ මෝඩයට විතරයි. ඥානවන්තයෙක් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නේ කර්ම විපාක කියන්නේ. ඒකත් නිකන් ලංකාවේ දේශපාලන වගේ තමයි. අහිංසක මිනිහට තමයි ඔක්කොම. අහිංසක විදියට ඔය සල්ලි තියෙන මිනිස්සුන්ට බලය දෙන මිනිස්සුන්ට මොකුත් නැහැ. කර්මයක් ඒ ලංකාවේ දේශපාලනේ වගේම තමයි. ඉඳා අපිට වැඩිලා නරකයි කියන්න බෑ ලංකාවේ. ඉතින් කර්මයක් ඒ වගේනේ. නේ අහිංසක මිනිහාට තමයි කර්ම විපාක තියෙන්නේ. හොඳ මොලකාරයට කපටියට නෑ එක. ඌ දන්නා ඒ නිසා අහිංසක කියන්නේ ඌ මෝඩ අහිංසකකම නම් තියෙන ඌට සසරේ ඉන්න වෙනවා. ඌ මෝඩෙක් නා මැට්ටෙක් නා ඌට තේරෙන්නේ නැත්තා ඌ විපාක විඳින්න වෙනවා. කර දේවල් පළ දෙ ගන්න වෙනවා. දෙන්නේ එක 10 වෙලා නිකන් පොල් ගෙඩියක් උස්සලා අවුරුදු ගානක් ඉන්නවා වගේ. පොල් ගෙඩි දෙක තුනක් උස්සලා අවුරුදු ගානක් ඉන්නවා වගේ පොඩි දෙයක් කරන්නේ. විඳින්න හම්බෙද්දී විපාකේ එන විපාකයක් හිරේ. ඒක බලන්නේ නැද ඒ වගේ ඒක එතකොට අපිට කියන්න බෑ මේ පොඩි මිනිස්සු ඉතින් පොඩි මිනිහෙක් වෙච්ච එකයි වරද ඊට ලොකු මිනිහෙක් වුණා නම් ප්‍රශ්නේ වෙනයි. ඔහු මොලකාරයක් වුණා නම් ඌ දන්නවා ගේම ගහ ගන්න මේ ගෙන්දගම් පොළොව ඇතුලේ කොහොමද ගොඩ යන්නේ. කොහොමද වමට දාලා සිග්නල් දාලා දකුණට කපලා මේ වගේ බේරිලා ඉන්නේ. කර්මයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. කර්මයෙන් ගැලවෙන්න තියෙන්නේ ඥාණය වඩන්න විතරයි. ඒක අපිට පුළුවන් එතකොටයි අපිට තීරණය කරන්න බැරි. ඒ නිසා ඒකයි අපිට හිතා ගන්න බැරි අඟුලිමාල වගේ අය කොහොමද සසරින් ගැලවෙන්නත් අර අපි හාමුදුර කෙනෙක් ගැන අහලා තියෙන කතාවල එක හාමුදුර කෙනෙක් කියලා උන්වහන්සේ කිසි වැරැද්දක් කළා නැහැලු. කිසි වැරැද්දක් කළා නැහැ. දවසක් යද්දී දවසක් උන්වහන්සේගේ ඔරුවේ දූපත ගිදලා දින ඔරුවේ යද්දී ඔරුව හෙල්ලිලා. ඔරුව හෙල්ලෙද්දී උන්වහන්සේ එකපාරට අත්තක් අල්ලලා. අත්තක අල්ලද්දී අත්ත කැඩිලා. ඇත්තටම උපසම්පදා භික්ෂුවකට එහෙම ඇවතක් වෙනවා අමුගස්
නිකන් ආපත්‍යක්. ඒක දේශනා කරාම ඉවර එක නිකන් අකුසල නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ මේ හදපු සංඝ සමාජය කියන්නේ පරිසරය සුරක්ෂිත කරන්න කිය. ගොඩාක් ඒක ගොඩාක් ආදර්ශමත් සමාජයක්නේ. ඒක ඇතුලේ අඩුම ගානේ වතුරකට මුත්‍රා කරන්නත් අහනවා. ඒ කියන්නේ ඒක හරියටම ගස් කොළන් විනාශ කරන්න බෑ. අනවශ්‍ය විදියට සෝබාදහම අපිරිසුදු කරන්න බෑ. කොළ දාන්න බෑ. ඒ වගේ ඒ හැම එකටම විනය ශික්ෂාපද තියෙනවා. ඉතින් ඔය ගස් කොළන් සිඳින්න එපා කියන ඒ වගේ පවා වතුරට මුත්‍රා කරන්න එපා කියන ඒවා පවා තියෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. යා පරිසරය විනාශ කරන්න බෑ. පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක භික්ෂුවගේ විනයට අදාළ දෙයක්. හැබැයි එකෙන් කියන්නේ වතුරට මුත්‍රා කළොත් අපාගත වෙනවා කියලාවත් ගහ කත්තක් කැඩුව ගමන් අපායට යනවා කියන්නේ නැහැ. එච්චර බුද්ධ ආගම ලාමක නැහැ. හැබැයි බුද්ධ ආගම පරිසරය ආරක්ෂා කරන්න කියන එක. පරිසරය සුරක්ෂිත කරන්න තමයි ගොඩක් ශික්ෂාපද වගේක් තියෙනවා. බැලුවාම විනය පිටකේ ඒව ගොඩාක් තියෙන්නේ. මේ නේචර් එකට කරදර නොකර යන්න ඔබ ඉන්න කාලය තුල අවම කරදරයක් කරන්න මේ සෝබාදහමට. කොහොමද කරදර කරනවනේ හැබැයි මේක ඉන්නවා කියන්නේම. හැබැයි ඔබ යද්දී අවම අඩුම. ඒ නිසා කරදර අඩු කරන්න මේ ස්වභාවික දේවල් අනවශ්‍ය විනාශ කරන එක නවත්තන්න තමයි ඒවා දෙදී. ඇත්තට මේ ගස් කොළන් සිඳින්න එපා කියන එක ඇතුලේ තියෙන ප්‍රායෝගික ඒ වගේ හේතුවක්. එහෙම නැතුව අර ඒකට ඒවා කියන්නේ අපිට වෙන මේක ලොකු වෙන දේශනාවක් වෙනවනේ. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න වෙනවා දැන්. ඒතර බුද්ධ වචනේ දිහා බැලුවාම දැන් මේ හාමුදුරුවෝ හිතුවා අයියෝ මම මහා පව්කාරයෙක් මම මේක කැඩුවානේ මේ කියලා උන්වහන්සේ දුකෙන් හිටියා. අන්තිමට උන්වහන්සේ මැරෙන වෙලාවෙත් මේ පශ්චත්තාප හිත ඇත්තටම කරපු අකුසලයක් නැහැ. නිකන් අන්න එකයි කර්මයේ තියෙන අවුල තියෙන්නේ. කර්මයේ වැරදි විදියට ගත්තොත් අන්තිමට කිසිම වැරද්දක් කළේ නැතුවත් උන්වහන්සේ ගැන පශ්චත්තාප වෙන්න ගත්තා. උන්වහන්සේ ගැන දුක් වෙවි ඉන්න ගත්තා. අන්තිමට මැරිලා ගිහිල්ලා ඒ ගහ යටම නාගයෙක් කියලා අවුරුදු 20000ක් මහානකම් කරපු කාශ්‍යප බුදුහාම කාලේ හිටපු හාමුදුරුවෝ කෙනෙක්. අවුරුදු 20000ක් මහානකම් කළා සිලුත් රැකලා අන්තිමට අපායයි. බලන්න කිව්වේ ඒ වගේ බලන්න අඟුලිමාල හාමුදුරුවෝ ගත්තාම මිනිස්සු 10 ගණන් මැරුවා කෙලින්ම සත්‍ය අවබෝධ කරලා ඉවර කළා සසර. ඉතින් බැලුවාම අපිට පේනවා මේකේ හරි පරස්පරයිනේ කර්ම විපාක දෙක. ඒකයි මං කිව්වේ කර්ම විපාකයේ දෙන්නේ පොඩි මිනිහාට විතරයි කියලා. බලන්න කිසි වැරද්දක් නොකරපු අර හාමුදුරුවෝ ගැව්වා තිරිසන් අපායකට. අච්චර මිනිමරුවෙක් ගැව්වා නිවනට. ලොකු ප්‍රශ්නයක් ඒක බැලුවාම ඒක නිකන් සෛද්ධාන්තික බැලුවාම ඒක හරියම මේ වැරදි වගේ අපිට පේන්නේ. ඒ උනාට ඒක තමයි කර්මය කියන්නේ. මොකද අර හාමුදුරුවගේ දුර්වලකම තමයි හාමුදුරුවෝ අවුරුදු ගානක් මහානකම් කළාට හිත පටු වෙඩි තාම. සිල් රැක්කට භාවිත චිත්තයක් නැහැ, භාවිත ප්‍රඥාවක් නැහැ, භාවිත කායක් නැහැ. වඩපු එකක් නැහැ. අඟුලිමාල හාමුදුරුවෝ වැඩුවා. භාවිත චිත්තේ භාවිත ප්‍රඥාව වැඩුවා. ඒ නිසා උන්වහන්සේ අවශ්‍ය වුණා. එන්නේ එතකොට ඒකයි මම කිව්වේ බුද්ධ ආගමේ කර්ම විපාකයේ තීරණය වෙන්නේ කර දෙයට නෙමෙයි. කළ දේ ඵල දෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක ඥානයේ මත තීරණය. ඒක විඳීම සහ අනාගත කර්මයක් සකස් වෙනවාද කියන එක තීරණය කරන්නේ ඒ කෙනාගේ ඇතුලේ ඥානයේ මත කියන එක. ප්‍රඥාව ඒකයි බුදුහා ලෝණඵල සූත්‍රයේ පෙන්නන්නේ ප්‍රඥාව මතයි. ඥානයේ මතයි ඒක තීරණය වෙන්නේ. කර්ම විපාක ලැබෙන එක සහ විඳින එක. දැන් ඒක ඊට පස්සේ බුදුජානනාංශ කියන දැන් ඔතන බුදු හරි ලස්සන්ට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක ලැබෙන්නේ කර්ම අහෝසි කරන්න ඕන නම් අකුසල කර්ම හා කුසල කර්ම දෙකෙන්ම කෙනෙක් නිදහස් වෙන්න ඕන. කර්ම ශ්‍රය කරන්න ඕන නම් උන්වහන්සේ පෙන්වන මාර්ගය තමයි භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඔය හතර වැඩුවොත් කයයි, සීලයයි, සිතයි, ප්‍රඥාවයි ඔය හතර වර්ධනය කළොත් එයා මහේශාක්‍ය කියනවා. අන්න එයාට නව කර්ම සකස් වෙන්නේ නැහැ, පුරාණ කර්ම එයාට දැනෙන්නේ නැහැ. විපාක ගෙවෙයි. ගෙවුනට එයාට ඒක දැනෙන්නේ නැහැ. හරි දැන් ගඟට ලුණු කැටේ දැම්මට පස්සේ ලුණු රහ නැත්තේම නැහනේ. තිබ්බට දැනෙන්නේ නැහනේ බිව්වට. කියන්නේ ලුණු රහනේ. ඒක දිය වෙලා තියෙනවනේ වතුරේ. හැබැයි ඒ උනාට ඒක බිව්වට දැනෙන්නේ නැති මට්ටමකනේ තියෙන්නේ. දැනෙන්නෙත් නෑ යාට. ඒ වගේ ditta ධම්ම වශයෙන් ලැබුණට සමහරට දැන් ගොලිමාල ආන්දර දැනෙන්න පුළුවන් ditta ධම්ම වේදිනවා. හැබැයි ඒකේ උනාට යාට තේරෙන්නේ නෑ. දැන් තේරෙන්නේ නෑ කියන එක මම මෙන්න මෙහෙම කියනකො දැන් කාය දැන් ඒකට අපිට මෙතන වැදගත් මම මේ විස්තර කරගෙන ආවේ ගිය සතිය මම අහුවේ හින්දා මොකද්ද මේක ෂය කරන මාර්ගය කියන එක. එතකොට අපිට කරන්න සිද්ධ වෙන්නේ කර්මය කියන එක තේරුම් ගන්න කර්මාශ්‍රය කර ගන්න ඕන නම් මට කර්මයේ අභිභවා යන්න ඕන නම් මට අර හතර වඩන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මම නිකන් හිටියට මහේශාක්‍ය වෙන්නේ නැහැ.
නැතු මම මිනිසු මරලා දුක් නොවි හිටිය කියලා වෙන්නේ නැහැ ඒක. එහෙම ඉතින් ඕන මිනිසු මරලා දුක් නොවෙන අය ගැලවෙන්න එපා. ඒක මත නෙමෙයි තීරණය වෙන්නේ මගේ ඥාණය මතයි. ඥාණය නැත්තම් ඥාණය නැතුව පිංකම් කරපලෙන් දැන් මම අටපිරිකර මෙච්චර පූජා කළා කියලා ගැලවෙන්නෙත් නැහැ. දැන් මම කුසලයේ කියන්නේ පිංකම් කොච්චර වැඩි කරා කියලා නිවන් දකින්නත් බෑ. පිංකම් නොකර හිටියා කියලා නිවන් දකින්නෙත් නැහැ. හැබැයි බුද්ධ දේශනාව තුළ පෙන්නන්නේ පිනපව කතාව නෙමෙයි. නුඹ මෙන්න මේ හතර වඩනවද? මේ මත තමයි නුඹ කර්මයෙන් නිදහස් වෙනවද, කර්මයට යට වෙනවද කියන එක, විපාකයට යට වෙනවද, චේතනාවට අහු වෙලා විපාකයට යට වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා ගැන කියද්දි බලමු අපි අද හෙට වුණත් බැරි වුණත් අත හෙටත් ඉස්සර කරමු. දැන් අපි ටිකක් බලමු දැන් භාවිත කාය කියන එක මොකක්ද කියන එක. එතකොට භාවිත කාය කියන එක අපි තේරුම් ගන්න යද්දී දැන් අපි හිතමු දැන් අපි ගමු දැන් මම මගේ කයත් එක්ක කයට 100 පිටවන්න ගන්නවා. කයට 100 පිටව ගන්න මගේ කායික ක්‍රියාකාරකම් ගැන හොඳට දැනුවත් වෙනවා. මොකද හේතුව සමහරවිට අපේ කයේ ඇති වෙන ආවේග නිසායි අපි සමහර වචන කියන්නේ මරන්නේ මිනිස්සේ. කය ගැන ඒ වෙලාවේ මට සිහිය නැහැ. හැබැයි මම මේ ඇතුලේ මේ වෙලාවේ මම නලියනවා, කපනවා, කොටනවා, පුච්චනවා කියලා මගේ කයට මම සිහිය තිබ්බොත් මං අදින් ගොඩක් ක්‍රියාකාරකම් අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ කයේ තියෙන අසීය නිසායි සිතිවිලි වලට ගිහිල්ලා ඒක සිතිවිලි නිසා නවර වචන කතා කරන නිසා සිතිවිලි කයටත් බලපානවා. කයේ තියෙන අසීය, කය ගැන සීය නැතිකම නැවත අකුසල සිතිවිලි නිර්මාණය කරන්නත් බලපානවා. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් තියෙනවා. අන්‍යෝන්‍ය බලපෑමකට යනවා. ඒ නිසා මේ කර්මාශ්‍රය ගන්න මාර්ගය මේ කර්මයෙන් නිදහස් වෙන්නට මහේශාක්‍ය වෙන්න. මහේශාක්‍ය කෙනෙක් වෙන්න නම් මම ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ කායට හිත තියෙන්නේ, කයට සිහිය පිටවන එක. එතකොට මට පුළුවන් නම් දවසේ උදේ ඉඳලා රැ වෙනකම් මම කරන හැම ක්‍රියාකාරම මම ඇවිදිද්දි, නැගිටිද්දි, නිදිය ගනිද්දි මේ දැන් එතකොට අපිට කයට සිහිය පිටවන කියන එක නිින්ද යනකම්ම කරන්න පුළුවන්. හොඳට සිහිය වඩා ගත්තොත් නිින්දෙදි සිහියෙන් ඉන්න පුළුවන්. හොඳ ඒක හැබැයි ඒකට හොඳ පවර්ෆුල් 100ක් හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් සාමාන්‍ය දිනදා ක්‍රියාකාරකම් වලට 100 බැරි මිනිස්සෙට මේක නිකන් මේ පුරුද්දටම ජීවත් වෙච්ච මිනිස්සෙක් එකපාරට නිින්දෙදි කය ගැන 100න් ඉන්නකොට බෑ. ඒක කරන්න බෑ. මොකද එයාට සාමාන්‍ය ගොරෝසු ක්‍රියාකාරකම් වලදී 100 පිටවන්න බැරි නිසා. ඒ නිසා මිනිස්සෙක් මොකද කරන්නේ? එයා ඉස්ලාම් මේ කර්මයේ පිළිබඳ තේරුම් අරගෙන කර්මය මොකද්ද, මොකක් නිසා කොහොමද කර්මය වෙන්නේ, මොකද්ද කර්මයෙන් නිදහස් වෙන මාර්ගය තේරුම් ගන්න යද්දි තමයි දැන් ඔන්න භාවිත කාය අපි ඉස්ලාම් බුදුහාරෝ කියන්නේ භාවිත කයට එන්න. සම්පූර්ණ හැම ක්‍රියාකාරකමකටම 100 ගෙනියන්න. එතකොට අපිට කියන්න බෑ මට මෙන්න මේ වෙලාවේ 100න් ඉන්න බෑ කියලා. මොකද නිින්දට යනකම් අපිට පුළුවන් ඕනම වැසිකිලි කැසිකිලි කරද්දි 100න් ඉන්න බෑ පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සිහිය පිටවනවා කියන එක මට කතා කරද්දි පුළුවන් කරන්න. කතා කරද්දි පුළුවන් වෙනවා, ක්‍රියාකාරකම් කරද්දි පුළුවන් වෙනවා. එතකොට මම එන්න දැන් මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. මගේ ආධ්‍යාත්මික පුහුණුවේ පළවෙනි එක තමයි මම ඒ ඉරියව්ව තුළ ඒ සිහිය පැවැත්වීම කියන්නේ. මම 100% ඒ කරන ක්‍රියාකාරකමට, කරන ඉරියව්වට ඇවිදිනවා කියලා දැනීමට, කතා කරනවා නම් කතා කරනවා කියන දැනීමට, මොකක් හරි පීයක් අල්ලනවා පීයක් අල්ලනවා කියලා දැනෙන දැනීමට, මේ හැම දැනෙන ඒ කියන්නේ දොරක් වහන්න ගියාම හැන්ඩල් එක අල්ලද්දි එතන දැනෙන ස්පර්ශයක් තියෙනවා කයේ. මේ දැනෙන හැම තැනකටම මම සති මාත්‍රාව ගෙනියන්න පටන් ගන්නවා. සිහි මාත්‍රාව ගෙනියන්න ගන්න. අන්නේ සිහි මාත්‍රාව මම තිබ්බහම මට පේනවා දැන් මට නූපන් අකුසල් නූපදීම මම පටන් ගත්තා. මොකද මම එතන හැම ඉරියව්වක් එක්කම සිහිය ගෙනිච්චාම මට අලුතෙන් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. මට සිහිය නැතුව ගියොත් තමයි ටක් ගාලා පරණ මතකයට අහුවෙලා පුරුද්දකට ගිහිල්ලා එතන චේතනාවකට අහුවෙලා ඒ ඔස්සේ ගිහිල්ලා කර්ම වෙන්නේ. එතකොට මම ඒ ඉරියව්ව එතන සිහිය හොඳට අඩියක් තිබ්බා 100%ක් ඒ තියෙන අඩිය ගැන ફોකස් නම් ඒ දැනීමට අවදිමත් නම් ඒ දැනීමට අවදිමත් නම් මාව බෑ පරණ මතක වලට අවුස්සලා ගෙනියන්න. පරණ මතක වලට ගිහිල්ලා ඒ පුරුද්දට ඒ චේතනා මත ක්‍රියාකාරීත්වයට මාව ගෙනියන්න බෑ.
හැබැයි මේක ආරම්භක යෝගාවචරයට වැඩේ තියෙන්නේ මේක එක චිත්තක්ෂණයක් තිබ්බට ආයෙත් ටක් ගාලා ගිහලා පැනලා මතක සිතිවිලි වලට ගිහිලා ඒ ඔස්සේ කතන්දර වලට යනවා කර්ම වලට යනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක් 100න් හිටියට මදි. අඩුම ගානේ 100න් ඉන්නවද කියලා අල්ල ගන්නවත් අපිට අඩුම ගානේ චිත්තක්ෂණ 10ක්වත් 100 පීඩුව තමයි 100න් තප්පරයක් හරි හිටිය කියලා මට දැනෙන්නේ. චිත්තක්ෂණ 10ක් 15ක්වත් එක දිගට යන්න ඕනේ. එක දිගට ගියොත් තමයි Tamanට මේකේ ආනිසංශයක් තේරෙන්න ගන්නේ මම මේ මොහොතට ආවා. ඒ වර්තමානයේ ඉන්නවා කියලාවත් Tamanට තේරෙන්න ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ ආධ්‍යාත්මික පුහුණුවට ආපු කෙනා කර්මශ්‍රේ කරන්න යන කෙනා එයා ඊට පස්සේ පුරුද්දට වැඩ කරන එක අතහැරලා චිත්තක්ෂණය ලොකු වෙලාවක නෑ මොහොතට ඒ මොහොතට සිය පවත්වීම කරන්න ගන්න. ඒකේ එයා ගන්න ඉරියව්ව. කය ගන්න. එතකොට දැන් එයා මේක හොඳට මේක ප්‍රැක්ටිස් කරන් ඇති. ඒ කියන්නේ දැන් එකපාරට එයාට තේරෙන්න පටන් ගන්නවා මම කොච්චර මේ ඒ වෙලාවේ ඒ මොහොතේ සිහිය තියාගන්න ගියාද? ඉරියව්වේ තියන්න ගියා. දැන් මගේ හිත පයින්නවා අතීතයකට. පයින්නවා අනාගතයකට. පයින්නවා තව කෙනෙක් ගැන හිතන්න. මං ගැන කල්පනා කරන්න තව කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්න අර ඒ ඉරියව්ව අමතක වෙලා ඒ වෙලාවේ ඉන්න සිහිය අමතක වෙලා ඒ මොහොත තුල සිහිය පැවැත්වීම අමතක වෙලා ගිහිල්ලා මාව අර මනෝලෝකෙට යනවා. එතකොට බලන්න මට පුළුවන් ද දැනගන්න මගේ සිත පිට ගියා කියලා. මගේ සිත දැන් ඉන්නේ ඉරියව්ව තුල නෙමෙයි. මගේ කර්මස්ථානේ නෙමෙයි. හැබැයි තේරුම් ගන්න හැබැයි මම කර්මස්ථානේ තුල ඉන්නකම් මට කර්ම නැහැ. මම ඉන්නකම් මගේ හුස්මත් එක්ක මගේ කයත් එක්ක මම වර්තමානයේ ඉන්නකම් කර්ම ඒක හැබැයි කර්ම නැහැ කියන එක ටිකක් එක වෙනස්කමක් තියෙනවා. මම ඒක පස්සේ කියන්නම්කෝ ඒක 100%ක් කර්ම හොසීමක් නෙමෙයි. හැබැයි අපි චිත්තක්ෂණික නිවනක් ලබනවා. මොකද මම වර්තමානයේට ආවට පස්සේ මම අත්දකින්න දේ බුදුරජාණන් වහන්සේගේ අත්දැකීමයි මිනිමරුවේගේ අත්දැකීමයි තුනම එකයි වර්තමානයේ තුල. ඒ වර්තමානයේ 100 හඳු කියන එක අඳුරගත්තොත් ඒ අපි එක්කෙනෙක් වෙනසක් නැහැ. හැමෝටම තියෙන වර්තමානට අවදිච්ච ගමන් බුදු හිත මතුවෙන්න ගන්න. මම වර්තමානයට આવොත් මම අඳුර ගන්නවා බුදුහාඳුර කවුද කියලා. මම වර්තමානයේ අත්දකින්න නැති තාක් කල් මම දන්නේ නැහැ බුදුන් කවුද. ධර්මයේ මොකද්ද සංගය මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මම ඉන්නේ හිතලුවක මම ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක මම ඉන්නේ උගන්වපු දැනුම් පද්ධතිය. දැනුමක් තුළ ඉන්නවා ඒක මගේ අත්දැකීමක් නෙමෙයි මගේ ලේවලේ. එතකොට මම බුදුන් කවුද තේරෙන්නේ ධර්මයේ මොකද්ද කියලා තේරෙන්න නම් කවුද මහා සංඝරත්නය කියලා තේරුම් ගන්න මම විසින්. මම කවුද කියලා තේරුම් ගන්න මම අර අතෙන්ට එන්නම වෙනවා කවදාද දවසක. ඒරියවට එතෙන්ට ඒකට ආවාට පස්සේ මම දන්නවා මේ ඒකෙන් තමයි මට මම කවුද කියලා තේරුම් ගන්න සහ බුදුන් කවුද තේරෙන්නේ. කවුද මට තේරෙන්නේ අනිත් කෙනා කවුද මං කවුද. කාටද මාර්ගඵලලාභින් කියන කවුද මාර්ගඵල නොවෙන්නේ කියන එක මට තේරෙන්නේ මම මේක අත්දැකපු දවසට. කවුද සත්‍ය දන්න කෙනා කවුද නොදන්න කෙනා කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා මම ඒ මොහොත කියන එක අත්දකින්න. ඒ මොහොත කියන එකේ අත්දැකීමට ඒ එක්ස්පීරියන්ස් එකට මම මේ අත්දැකීමට ගිහිල්ලා ඒකේ ඉන්න චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න මම මොකද ඒක තමයි කුසලයේ කියන්නේ. හරියට නිකන් අපි කියන්නේ නූපන් කුසල් වැඩිම කියන්නේ නූපන් කුසල් වැඩිම කියන්නේ මේකේ චිත්තක්ෂණේ මොහොත අඳුරගෙන මොහොත වැඩි කරාම මම මොකද වෙන්නේ? නූපන් කුසල් මන් තුල උපදින්න ගන්නවා. නූපන් මම සතිය කියන එක ප්‍රැක්ටිස් කරලා නැත්තම් සතියට ආපු ගමන් මම කුසලයේ කියන එක අඳුර ගන්න. මොකද්ද කුසල් කියලා කියන්නේ? ඊට පස්සේ මම මොකද වෙන්නේ? මම මේ චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න උපන් කුසල් වර්ධනය කරගන්න. සතිය හදාගන්න එක නූපන් කුසලයේ වැඩිම සතිය වර්ධනය කරගෙන යදී එන්නේ වර්තමානයේ ඉන්න කාලේ වැඩි ඉරියව් ඉන්න කාලේ වැඩි කරන්න උපන් කුසලයේ වර්ධනය වෙනවා. ඊළඟට ඒ වගේම තමයි මම සතිය තුළ ඉන්නකම් මට නූපන් කුසල් උපදින්නේ නැහැ. නීවරණ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට ඒ කියන්නේ දැන් ඊට පස්සේ මට තේරුම් ගන්නවා මගේ හිත දැන් පිට යනවානේ. පිට ගියාට පස්සේ. ඒතර ඔන්න මගේ නූපන් අකුසල් ඉපදුනා. ඒ මම වර්තමානයේ ඉන්න කාලේ මගේ අයින් වෙලා ගියා. මොහොතවල ඉන්න කාලේ අයින් වෙලා මම පරණ චින්තනයේට පුරුද්දට ගියපු ගමන් මොකද වෙන්නේ මට මගේ නූපන් ආය අකුසල් උපදුනා. දැන් මගේ ප්‍රැක්ටිස් එක තියෙන්නේ මොකද නූපන් අකුසල් නූපදවන්නත් උපන් අකුසල් ප්‍රහාණය කරන්න. දැන් ඔන්න මෙච්චරලා තිබ්බේ නැති අකුසලයන්නේ දැන් හිත ගියේ පිටට.
පිට ගිහලා දැන් අකුසලයකට වැටුණානේ. දැන් එතකොට දැන් මම හොයා ගන්න ඕනේ ආයේ කොහොමද මම මේ අකුසලේ ප්‍රහාණය කරන්නේ. අකුසලයේ කරන ප්‍රහාණය කරන ප්‍රතිපදාව හොයා ගන්න වෙනවා. අන්න එතකොට තමයි අපිට කියන්න වෙන්නේ ඔබට කරන්න තියෙන්නේ මොකක්වත් නොකර ඉන්න එක තමයි. හිත පිට ගියා. සිත වර්තමානයේ නැහැ කියලා තේරුම් ගන්න එච්චරයි. මොනවත් කරන්න ඕනේ නැහැ. මොනවත් කරන්න ඕනේ නැහැ. අංක එක තමයි දැන් මගේ සිත පිට ගිහිල්ලා කියලා තේරුම් ගන්න එක. සිතේ ඉන්නේ මූල කර්මස්ථානේ නෙමෙයි. සිතේ ඉන්නේ වර්තමානයේ නෙමෙයි. සිතේ ඉන්නේ සිතවිල්ලකට අහු වෙලා. හැබැයි වැඩේ තියෙන්නේ අපිට ප්‍රශ්නයක් එනවා මම මේක මේ සිහිය මම හදා ගන්න දෙයක්ද නැත්නම් සිහියට ඒක අහු වෙනවද? මම සිහියෙන් පිට ගිය හිත දැන ගන්නවද නැත්නම් සිහියට අහු වෙනවද පිට ගියපු හිත? හොඳට බැලුවොත් ගැඹුරට ගියොත් ඇත්තටම සිත පිට යන්නේ මම පිට යවනවා නෙමෙයි මන් දුක් වෙන්න දෙයක් නැහැ. පිට යන්නේ කර්මජ හේතුවකට, ඍතුජ හේතුවකට, චිත්තජ හේතුවකට. එහෙනම් අන්න ඔන්න මේ මම මේ කියන පොයින්ට් එකෙන් තමයි අපිට කර්මය කඩන්න පුළුවන් තැන හොඳට තේරුම් ගන්න. මෙන්න මෙතන තමයි වැදගත්ම સિદ્ધාන්තයක් තියෙන්නේ. අර මම කුසලයේ ප්‍රැක්ටිස් කරගෙන යද්දි සිහිය ප්‍රැක්ටිස් කරගද්දි හිත පිට යන්නේ අපි වෙන්නේ පශ්චත්තාප වෙනවා. අයියෝ මගේ හිත ගියානේ පිට අයියෝ කියලා පශ්චත්තාප වෙනවා. හැබැයි හොඳට බැලුවොත් මම හිතලා පිට යවුවේ නැහැ. මට ඕනේ උනේ නැහැ මේ රාගයක් ඇති කරගන්න. මට ඕනේ නැහැ කේන්ති ඇති කරගන්න. මට ඕනේ නැහැ හැබැයි මම හිතලා නෙමෙයි මගේ කර්මජ කර්මයකට පුරුද්දකට එහෙම නැත්නම් චින්තනයේ පුරුද්දකට මොනවක් හරි ඍතුවක් නිසා මේ රස්නයක් හෝ සීතලක් නිසා හේතුවක් නිසා හිත පිට ගියේ. එතකොට ඒක මම කරපු දෙයක් නෙවෙයි. හැබැයි මම අයියෝ මගේ හිත පිටන්න මහ වලත් හිතන්නේ මට තියෙන කියලා ඔය බලලා පසුතැවෙන හිතයි කර්ම වෙන්නේ. හැබැයි හොද්දට Taman දැක්කොත් මේ හිත පිට ගියේ මේක පරණ පැටර්න් එකකට පරණ පුරුද්දකට කියලා මම දැක්කොත් පශ්චාත්තාප වෙන්නේ. මට හැබැයි හිතෙන දෙයක් තමයි මේ අපේ තියෙනවා ජන්ම අවුලක් තියෙනවා. මේ වෙන දේවල් වලට නිකන් දුක් වෙන ගතිය. ඔන්න ඕකට මම හිතන්නේ අපි සසර වැඩිපුර අපාවලට ගිහලා ඉන්නේ කරපු දේවල් හින්දා නෙමෙයි. මොකද්දෝ කර්මජ ඍතුජ හේතුවකට වෙච්ච දේවල් වලට පශ්චාත්තාප. අර හාමුදුරුවෝ තිරසනෙක් උනේ මොකද? නිකන් අර බෝට්ටුව ගෑවිදි පුරුද්දට අත් ඇල්ලුවා. උනාසේ මේ හිතලා අත්ත කඩන්න ගියේ නෑ. අස්සේ හැඟවිලා තිබ්බේ නෑ අතු කඩන්න චේතනාව. හැබැයි අර බයට ටක් ගාලා අරක ගිහිලා ඇල්ලුණා. එලක් හැදුණා. මේක මේ කර්මජ හේතුවක පුරුද්ද වෙච්ච විදිය කරන්නේ බය නිසා පුරුද්දට ඇල්ලුණා. ඒතර ඒක උන්වහන්සේගේ අස්සේ තිබ්බේ නෑනේ. හැබැයි උන්වහන්සේගේ අවුල තිබ්බනේ. අවුල වුණා මම කරා මම මහ කරා කියලා අන්න එතනනේ උන්වහන්සේ අපාය ගන්න කර්මي රකස්සුනේ උන්වහන්සේට. උන්වහන්සේ අපාගත වීම සිද්ධ උනේ මේ පුරුදු රටාවකට ගියපු එකට මම කරා කියලා දෘෂ්ටිගත වුණා. ඒ දෘෂ්ටියෙන් බැලුවා ඒක දිහා. ඒ බලපු නිසා තමන් ගැන පසුතැවෙන්න ගත්තා. මට ඒක හොඳට තේරලා තියෙනවා. මම ওই ආරණ්‍ය වල ඉන්න කාලෙත් මම දැකලා තියෙනවා. හරියට සමහර හාමුදුරුවෝ මේ අනිත් හාමුදුරුවෝගේ සිල් ගැන හිතලා පශ්චාත්. අපෝ අර භික්ෂුව පන්සිල්ලක් ඉන්නේ නැහැ අඩුම ගානේ. උපසම්පදානේ මේ පන්සිල්වත් නැහනේ. මේ කාගේවත් සීලයක්. නිකන් අපාගත වෙනවා. ඒ මොකද මම සීල් ගත්ත දවසේ ඉඳලා මට පේන්නේ දුසිල්වතුන් තමයි පේන්න ගන්නේ. මේ කොහෙදෝ යන අනුන්ගේ කුණුනේ. මට තේරලා තිබ්බ මං හොඳටම දැක්ක දෙයක් තමයි ආරණ්‍ය වල ඉන්න කාලෙම මට හිතුණා මෙයාලා නිකන් අපාගත වෙනවා ඇති කියලා. මේ මොකද කවුරුවත් කඩන ශික්ෂාපද. කාගේවත් ප්‍රශ්න. මේ තමන්ගේ දාගෙන. බලන්න ඒක අපි හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අය දැන් මේ ජන්ම ලාභය කියලා නිකන් ප්‍රශ්නනේ. දැන් මේ ආරාමින අනිත් ආන්දරගේ ප්‍රශ්නයක් මම ඔලුවට දාගත්තොත් මට පිස්සුනේ. මේ එයාටවත් නැති ප්‍රශ්න අපිට. එයාටවත් ඒලෙඩේ නෑ. ඉතින් මම මොකටද දුක් වෙන්නේ? මේ පැට්‍රල් පුච්ච ගන්න. මං එතකොට මට හිතෙනවා අර කරන මිනිස්සයා නෙමෙයි අපාය යන්නේ අර විඳවන මිනිස්සයා. ඕක තමයි වෙන්නේ. දෙන්නේ විකාර කරනවා අපාය යනවා අර පැත්ත කියලා බලන් ඉඳලා විනිශ්චය කරපු මිනිස්සයා. ඒ දෙන්න සමහර නිවනුත් දකි. ආතල් එක අතර නිවනුත් දකි. ඒ දෙන්න එතන ජොලිය එකක් ගන්න. එතන නිවනුත් දකින්නවා. අර කොහෙදෝ යන මිනිස්සයා ඒ මිනිස්සට නිවනකුත් නෑ. ඒ ජොලිය එකක් නෑ. නිකන් අපායට යනවා. ඉතින් මට නම් වෙන්නේ ඔන්න ඕක තමයි ලෝකෙ වෙන්නේ. මේ සතුටින් ඉන්න මිනිස්සු ඒ මිනිස්සු සතුටින් ඉඳලා නිවනුත් දකින්නවා. අපි කොහෙදෝ යන එකට අපේ අගයන් ආඩම්බරයන් අනෝ අපි විනිශ්චය කරන්න ගිහිල්ලා අපි කර්මඵල විපාකයක් ඔලුවට දාගෙන ඒක හරහා අනිත් මිනිස්සයා ජජ් කරන්න ගිහිල්ලා නිකන් අපි අපාගත වෙන්නේ. ඉතින් ඒක තමයි මට නම් හිතෙන්නේ. මට හිතෙනවා වෙලාවකට බෞද්ධ වෙන්න ඇති වැඩිම අපායවල ඇද්ද කියලා.
ඒ විනාගම මිනිස්සෙක් වැරද්ද දැක්කත් අපි පශ්චාත්තාප වෙනවනේ. උදේ පාන්දර ඉඳන් පත්තරේ බලලා අයියෝ මේ මිනිස්සයා කරලා තියෙන දේ සික් මේ බලන්නකො SI ගෑනු කෙනෙක් මරලානේ. ඒ මිනිස්සෙටත් අපාගත කියලා දෙද්දි කියලා අපි දන්නේ නැහනේ. අපි අපාගත වෙනවා ඒ මිනිස්සයා විනිශ්චය දෙන්න කියලා. ඒ මිනිස්සයා දිව්‍ය ලෝකෙද දන්නේ නැහැ. SI අන්තිම මොහොත නිවන් දැකලා කවුද දන්නේ? ඕක එයා ඒක මේක තේරිලා මේකේ තියෙන භයානකම තේරිලා මේක ඌට මේක විඩාවක් වෙලා ඌ මේක තේරුම් අරගෙන අඟුලිමාල වගේ නිවන් දකින්න බැයිද? අඟුලිමාල නිවන් දැක්කා වගේ අපි දන්නවද එයා නිවන් දැකලාද මැරුණේ කියලා? හැබැයි අපි මේ මිනිස්සුන්ට විනිශ්චයකම් දෙන්න කියලා SIට අපි කොහෙද අපි ඒකට පත්තරේ කියලා පොඩි විදිහට නම් Facebook එකේ කියවලා අපි විනිශ්චය කරලා අපි කොහෙදෝ යනවා. අපි මේ කොහෙදෝ යන මිනිස්සෙක් කරපු දෙයට අපි බයින්න යනවා. අපි චෝදනා කරන්න යනවා. ඉතින් කොහෙද ඉල්ලම් කරනවා කියලා යන්නේ වටනේ? ඇද්දගෙන නානවා කියලා යන්නේ වටද? කොහෙදෝ යන මිනිස්සෙක් කරපු දෙයක්. කොහෙදෝ පත්තරයක තිබ්බ Facebook එකක තිබ්බ කතාව අල්ලගෙන අපි කතන්දර ගොතලා අපි සදාචාර හදාගෙන අපි ඕවට නිගමන කරන්න කියලා නිකාං කර්ම ගැන අන්නේ වට. කර්ම විපාක ගැන අර මිනිස්සයා තේරුම් ගත්තා නම් තමන්ගේ පුරුද්දට වෙච්ච දෙයක් කියලා ඌ ගැලවිලා ඒකේ. මට එල කරන්න දැන කියලා ඌ ඒක ආත්මව තේරුම් ගත්තා නම් තමයි ඉඳන් නිවන් දකින්නත් ඉඩ. අපි දන්නේ නැහැ. ඒකට අපි මේවට දෙනවා කතන්දර. ඒ නිසා අපි වැඩිපුරම මිනිස්සු දුක් අකුසල් මට වෙන්නේ අපාගත වෙන්නේ තමන් කරපු කර්ම වලට නෙවෙයි. අනුන්ගේ කර්ම ගැන හිතන්න ගිහිල්ලා. අනුන්ගේ පව් හොදන්න ගිහිල්ලා. අනුන්ගේ පව් ගැන හිතන්න ප්‍රශ්න හදාගන්න. ඉතින් ඕක තමයි වැඩි. ඕක තමයි අවුල වෙන්නේ මේක අපේ තියෙන අවුල. ඉතින් අන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ මම මේ කොහෙවත් යන්නේ ඒවට. කාගේවත් ඒවට මම නිගමන ජජ්මන්ට් දෙන්න ගිහිල්ලා මම කුරුසෙට යන ගහ ගන්න වෙන්නේ. මගේ අපායයි විවෘත වෙන්නේ. මොකද අපි දන්නේ නැහැ කාගේවත් ඇතුළ අපිට තේරෙන්නේ නැහැ. අපිට පිටින් බලලා කියන්න බෑ. තම කෙනෙක්ගේ අභ්‍යන්තරය. ඉතින් යාට ප්‍රශ්නේ නැත්නම් මට මොකද? එයාගේ ප්‍රශ්නේ නැත්තා මම මොකටද ඕකට විනිශ්චයකම් දෙන්න යන්නේ මම මොකටද ඕකට බුදුන් වෙන්න යන්නේ කර්මයේ සහ විපාකයේ කියන එක ඒක අපිට විනිශ්චය කරන්න බෑ ඒක බුද්ධ විෂයක් අක අචින්ත්‍ය විෂයක් ඒක අචින්ත්‍යයක් ඒක කොහොමද විපාක දෙන්නේ කියලා අපි දන්නේ නැහැ අපිට වල ජජ්මන්ට් දෙන්නත් බෑ අපි දන්න විෂයකුත් නෙමෙයි එහෙනම් මට තේරෙන්නේ අපි මේ ਸਰව බලධාරීත්වය ගන්න කියලා අපි බුද්ධ වෙන්න ගිහලා එක එක කෙනා කර්ම වලට අපි කියනවා අම්මෝ හතර පාය යනවා කිය අයියෝ ගානවා අපි දන්නවද නේ අර සරකාණි බේබද්දෙක් බුදුහාරෝ කියනවා සරකාණි සෝතාපන්න වෙලා මියාදි සෝතාපන්න වුණා කියලා. එක ගෑනු කෙනෙක් කියනවා බුදුහාඳුරන්ට ඔබ වහන්සේ මේ සරකාණි සෝහාන් වුණා කියන ඔච්චර බේබද්දෙක් බීලා සෝහාන් වෙලා මැරුණ කියනවා. ඉතින් මේ දව දිවින ඔක්කොම මිනිස්සු සෝහාන් කියනවා. බුදුහාර කියන අනේ අඟල් දෙකේ නුවණක් තියෙන ගෑණිය. ද්වංග පඤ්ඤා. උඹට තේරෙනවද කර්ම විපාක කියන එක? ඒක බුදුහාර එහෙම්ම කියන ද්වංගුල පඤ්ඤා. අඟල් දෙකේ නුවණක් තියාගෙන අඟල් දෙකේ ඥානයකින් විනිශ්චය කරන්න යන්න එපා කියලා. අඟල් දෙකේ එක්කෙනෙක් අඟල් දෙකේ ඥානය කියන කතාව ආවේ. අඟල් දෙකේ නුවණකින් කොහොමද කර්ම විපාකයක් විශ්වාස කරන්නේ? විනිශ්චය කරන්නේ තව කෙනෙක් ගැන. තමන්ගේ තියෙන මේ දත්ත දෙයට ටිකක් අරගෙන, තමන්ගේ දත්ත ටිකක් අරගෙන අරයා පා යනවා කියයි, මෙයා සුගතිය ගියා කියයි. ඉතින් කොහොමද මොකද්ද? නිර්ණායක. ඉතින් බුදුහාරු කියනවා සරකාණිගේ සිටියයි බුදුහාරු චෝදනාවක් ආවා. කොහොමද බේබද්දේ සෝහාන් කියලා කියන්නේ කියලා. බුදුහාරුගේ ඉතින් ඉම්නාස කෙලින්ම කරනවා චෝදනාව. ඒකට එහෙනම් ඒ විෂය දන්න කෙනෙක් බුදුන්. ඒක බුද්ධ විෂයක් ඒක. කර්ම විෂය යන්නේ කොහෙද නොයන්නේ කොහෙද එයා සෝතාද නැද්ද කියන එක. ඒක විෂය ඒ ඥාන පරාසය නැතුව ඒ ප්‍රඥා පරාසය නැතුව අපි මේ දෙක තුන සූත්‍රය කියවලා අපි විනිශ්චය කරන්න යනවා නම් පිස්සු අපිට. ඒකෙන් අපි අපාගත නම් වෙන්න ඉඩ තියෙනවා. කොහෙදෝ යන මිනිස්සෙක් කරපු අකුසලයක් ගැන අපි හිතලා අපි ඒකට තැවෙන්න ගිහිල්ලා. ඉතින් අපි දුක් වෙනවා අර මිනිස්සයා කරපු දෙයට. ඉතින් අපි පශ්චාත්තාප වෙන එක අපිට අකුසල. ඉතින් අන්නේ වගේ මට තේරෙන හැටියට මිනිස්සු මේ කර්මයේ සිද්ධාන්තේ නොදන්නකමම නිසා නික්කාන් අපාගත වෙන්නේ ඕනවා නිසා. කර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අර ද්වයංගුල පඤ්ඤාවකින් අඟල් දෙකේ ඥානයකින් අඟල් දෙකේ ඥානයක් තියාගෙන හින්න කර්ම විශයක් ගැන විනිශ්චය කරන්න යනවා. කර්ම විශයක් ගැන නිගමන දෙන්න හදනවා. පිස්සු. ඒකම තමයි එයාටත් නිගමන දී ගන්නවා. අර හාමුදුරන්ට ඒකරුනේ අර පොඩි ඥානයකින් මම පව්කාරය කියලා දුගති ඒ නිසාම ගියා. ඒ නිසා ඇත්තටම මට පේන්නේ මිනිස්සු කරන ඒවා නිසා නෙවෙයි අපාගත වෙන්නේ. මිනිස්සු එයාගේ මෝඩ ඥානෙ ප්‍රමාණයෙන් හිතන්න යන එක නිසා. එයාගේ අඟල් දෙකේ නුවණින් ඒ ගැන හිතලා පශ්චාත්තාප වෙන්න යන නිසා නම් ඇත්තටම අපාගත වෙනවා. ඇත්තටම එයාට විපාක වාර සෙට් වෙනවා. විපාක විඳින්න සිද්ධ වෙනවා. මොකද මෝඩකම වැඩි. මෝඩකම වැඩි. ඒ තමන්ගේ දින පටු දත්ත දෙයට ටිකකින් සර්වඥ විෂයක් පිළිබඳ විනිශ්චය කරගන්න යනවා. පටු ඥාන පරාසයකින්. ඉතින් ඒ නිසා ඒ හිත මං කියන්නේ හොඳට බලන්න හිත පිට ගියාට පස්සේ මගේ හිත පිට ගියා නම් ඒක මම හිතලා යවුවා නෙවෙයි. මං දුක් වෙන්න ඕනේ නැහැ ඒකට. ඒක පුරුද්දට ගියා. කියලා අන්න ඒ වගේ මේ හිත අකුසලයට යද්දී
ඉස්සෙල්ලා බලන්න මම චේතනා පහල කළාද මම මේක කරේ. චේතනා පහල නොවි මම හිතලා පිට යවුවේ නැත්තම් මම මේකට විපාක විඳින්න ඕනේ නැහැ. මං අඬන්න ඕනේ නැහැ. මම පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ දෙන්න. ඒක මම හිතලා යවුවා නෙමෙයි. ඒක පුරුද්දට ගියා. ඒලා අන්න එක දැකලා ඒක මම හරියටම දැකලා එතන මම දැක්කනම් ඔන්න හිත පිට ගියා. මම පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. මම දුක් වෙන්න යන්නේ නැහැ. මේක හිතේ ස්වභාවය. මේක පටිච්චසමුප්පාද න්‍යාය. මේක කර්ම න්‍යාය. නැත්තම් මේක ඍතු න්‍යාය. මේක චිත්ත න්‍යාමයක්. මේ න්‍යාම ධර්මයක් ක්‍රියාත්මක වුණා. හිත පිට ගියා කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? පිට ගියා කියලා දැක්කට පස්සේ ආයෙ එනවනේ 100ට. ආයෙ කුසලයට එනවනේ. ඒ කුසලයත් මම කියා ගන්න එපා. මොකද ඒ කුසලයත් මම හිතලා සතිය දැන් පිට හිත ගිය මට හිත පිට ගිය බව මට දැනගන්න බෑනේ. හිත පිට ගිය බව අහුවෙන්නේ අර සතියට. ඒක තමයි කුසල සිත. ඒ කුසල සිතවත් මම නෙමෙයි. අර අකුසල සිතවත් මම නෙමෙයි. අන්න ඒ ඥානෙ තිබ්බොත් අන්න ඔතන කඩනවා කර්ම. මම අල්ලන්නේ නැහැ. සිහිය අල්ලන්නෙත් නැහැ මම කියලා. අසිහිය අල්ලන්නෙත් නැහැ මම කියලා. අසිහිය තමයි පිට අකුසල හිත. සිහිය තමයි කුසල හිත. මේ දෙකම පටිච්චසමුප්පන්න න්‍යායයට යටත්. මේ දෙකම හේතුඵල න්‍යායකට යටත්. මේ දෙකම අනාත්මයි. කියලා අන්න ඔන්න ඔය මට්ටමකට ආවොත් ඔය ඥාන පරාසිත ආවොත් අපි අන්න එතන අපිට දිනනවා ගැලවෙල. ඒතර කාය භාවනා කියන්නේ එක කාය භාවනා කියන එක තේරුම් ගන්න නම් මෙන්න මෙහෙම ඉරියව්වේ සිහිය පවත්නවා. මේ ඉරියව්වේ සිහිය පවත්වන ගමන්ම ඒක කුසල හිත. ඒ වගේම ඒක පිට යද්දි අන්න උපන්න කුසලෙ ඉපදුනා. හැබැයි ඒක සිහියට ආපු ගමන්ම ඒකට මම පශ්චාත්තාප වුණේ නැත්තම් දුක් වුණොත් ඔන්න අකුසලෙ දිගට යනවා. මම ඒක හේතුව තේරුම් අරගෙන මම හිතලා කරපු එකක් නෙවෙයි නා මම ඊට පස්සේ හිතලා ගලේ නෑ පුරුද්දට ගියා කියලා දැනගෙන දුක් වෙන්නේ නැතුව මම ආයේ මම එනවා නෙමෙයි වර්තමානට සිහිය පියවටපු ගමන් අන්න කුසලයේ ආයේ වර්ධනය වෙනවා. හරි. ඒක එක කෑල්ල ගමුකෝ. ඊට පස්සේ බුදුහාඳුරෝ කියන එක තමයි සීල භාවනා කියන්නේ. හරි. සීල භාවනා කියද්දී ඔන්න ඔතන අපි තේරුම් ගන්නවා දැන් අපි කියන්නේ කාය භාවනාවනේ පටන් ගත්තේ. කයර සිහිය පවත් ගන්න පටන් අරගත්ත ගමන් අපිට සමහර ඒවා තියෙනවා ඇත්තටම මම මේක හිතලා තමයි කරේ. මම මුට ප්ලෑන් කළාම තමයි ගැහුවේ. මට පුරුද්දට වුණා නෙමෙයි මේක. මං හිතලා චේතනා පහල කරලා කරපු දෙයක් වුණා කියමු. අන්න එතකොට සීල භාවනාව කියලා කියන්නේ ඔන්න ඕක ගිහිල්ලා පාපොච්චාරණය කරන්න බලන ඔන්න ඕක තමයි සීල. සීල කියන එක පැතිකඩක් තමයි. හරි මම දන්නවා. හාඳුනේ මේක මම හොඳට දැන් මම බැලුවා. බලද්දි මට තේරෙනවා මම මේක හිතලා කරපු දෙයක්. මං කලකට හංගන්නේ නැත්තම් කරපු දේ වහං කරන්නේ නැත්තම් මම එලි කරනවා නම් එතකොට ඔක දිට්ඨ ධම්ම වශයෙන් විවරයි. ඔක මම හංගන් හිටියොත් මගේ අකුසලේ මම එලි කලේ නැත්තම් තේරුම් ගන්න ඕක ආත්ම ගණනාවකට යන්න ඉඩ තියෙනවා. ඒකයි සීල භාවනාවේ වැදගත්කම තියෙන්නේ. හෙලි කරන්න ඕනේ. ක්‍රිස්තියානි ආගම කියන පාපොච්චාරය. බුද්ධ ආගම කියන ආයති සංවරය. ඒ නැත්තම් මේ පොය කරනවා කියලා කියනවා. භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් දවස් 15කට සැරයක් පොය කරන්න ඕනේ. තමාව හෙලි කරන්න ඕනේ. සීමා මාලයකට ගිහලා සබ්‍රාහ්මණාරීන් වහන්සේලා තමන්ගේ එකට ඉන්න සංඝයා මැද තමන්ගේ වෙච්ච අකුසලයේ තමන් මේක චේතනා පහල කරලා කරා නම් ඒක හංගන්නේ නැහැ වහන්නේ. ඒක මම පුදුම දෙයක් දිනේ අපි කොච්චර මෙහෙම හිටියද වැඩන්නේ අපි එක එක්කෙනාගේ කොලේ වහන්න අපි මෙතන ඉන්නේ. අපි එක එක්කෙනාට අපි සුද්ධ වෙන්න හදනවා නම් මම දැනත් ඒක දැනත් මං එලි කරන්නේ නැත්නම් මගේ ගෞරවය නැති මාව ගණන් ගන්න නැති මාව කියලා අන්න එතකොට මෙතන ඉන්නේ කාගේ සීල පිරිසුදු නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පොය කරද්දි දවසක් පොය කරන්නේ නැහැ. නිහඬව ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ බලනවා ඇයි බුදුහාමුදුරුවෝ පොය කරන්නේ නැත්තේ? එතකොට මුගලන් මහරහතන් වහන්සේ දකින්න එක හාමුදුරු කෙනෙක් ඉන්නවා සංඝයා මැද ඉඳලා වහගෙන ඉන්නවා. වැරද්ද කරලා තියෙනවා. එලි කරන්නේ අපි කියන්නේ වහගෙන ඉන්නවා. බුදුහාරගෙන සංඝයා පිරිසුදු නැහැ. ඉතින් මේ වගේ සීමා මාලයක පොය කර්මයක් කරන්න සුදුසු නැහැ. මොකද ඉන්න සංඝයා කපටි. එක හාමුදුරු කෙනෙක් විතරයි එතන. එක හාමුදුරු කෙනෙක් ඉඳලා දිනවා උන්වහන්සේගේ අස්සේ වැරද්දක් කරලා වහගෙන ඉන්නවා. කතා අරින්නේ නැහැ. එළියට දාන්නේ නැහැ. වැරද්ද කරන එක බුද්ධ ආගමේ වැරද්දට සමාව තියෙන හැබැයි එලි නොකරන එකට සමාවක් නැහැ. ඒ මොකද එලි නොකරොත් ඇතුලේ පැසවනවා. පැසවලා ඕක ආත්ම ගණනාවකට බලපාන. එලි කරාට පස්සේ දිනවා ඇත්තටම හරිය නිදහස ඊට පස්සේ බලන්න වමනයක් ගියා වගේ මම මේ හංගන් ඉන්නේ නැතුව ඔන්න ඔබ වහන්සේ ළඟට ආවා මෙන්න කිව්වා එච්චරයි. ඔබටම තේරෙයි ඒකේ මාර නිදහසක් දැනෙනවා. මාර තමන්ගේ ආත්මයට දැනෙන ගමන් පුතුම ප්‍රී එකක් මේ එලි කළාට පස්සේ මම උදි වෙච්ච දේ ඕක හංගන් කපටිකමට හෙත් යටින් හොරෙන් බල ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ අතින් හදන් එළියට කියලා විසි කරනවා යාඳුරු. ගැළපෙන්නේ නැහැ සංඝයා ඇතුළේ ඉන්න.
මේ පිරිසුදු පිරිස. ඒ කියන්නේ උන්වහන්සේගේ අපිරිසුදු බව නෙමෙයි ප්‍රශ්නේ. වහන ගතිය. ඒකයි බුදුහාමුදුරුවෝ ඒකේ සීම එදා පොයේ නොකරේ. එදා බුදුරජාණන්සේ නිහඬ වෙදී මුගලන් හාමුදුරුවෝ බැලුවා හිත් බලලා දැනගත්තා මෙයා තමයි ඉන්නේ එක කපටියා. ඔක්කොම කරනවා එලි කරන්නේ නැති තමන්ට වහාගෙන ඉන්න ඔක්කොම ටික. ඊට පස්සේ ඒ කියන්නේ ඒක එහෙම ඉන්නවනම් දේවගා සීලයක් නැහැ. ඒ නිසා මං කියන්නේ අපි මෙහි ඉන්න සංඝයාතර උනත් වැරද්දක් වුණාට කමක් නැහැ. හැබැයි කිසිම විදියකට මගේ බෙල්ල කැපුවත් කමක් නැහැ මම එලි කර. මම පැන්නුවත් කමක්. මෙන්න ඇත්ත මං කියන්නේ ඒකින් කියලා වැරදි කරන්න ලයිසන් ගන්න එක නෙමෙයි එලි කරනවා කියන එක. ඒකත් පටලව ගන්න එපා. එන ඉතින් ප්‍රශ්නයක් නැහැ ඕන එකක් කිව්වහම කියලා. එහෙම කරන්න එපා. හැබැයි කියලා ඒක සංවර වෙන්න ඕනේ. මම ආයති සංවර ගියාත කියලා. මම නැවත සංවර වෙනවා මේ ගුණා කියලා. හැබැයි අර අන්න එක තියෙන වැඩේ තියෙන්නේ මට සිහියක් නැතිනම් කාය සතිය කායගත සතිය නැත්තම් මමට කායානුපස්සනාවක් නැත්තම් මම දන්නේවත් නැහැ මම හිතලා කරාද උනාද කියන එක. මම හිතලා කරපු එකක්ද මේක උනාද කියන එකවත් තේරෙන්න සිහියක් වෙලා තියෙනවා. සිහියක් නැතිනම් ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැහැ එයා කවුද කියන්නේ. ඒක අන්නේ එකයි සිහිය කාය භාවනාවෙන් පස්සේ සීල භාවනාව කියන්නේ. කාය භාවනාව කියලා ඊට පස්සේ සීල භාවනාව කියන්නේ. මොකද සිහිය පිහිටපු මිනිස්සයා තමයි දන්නේ. දැන් අර බලන්නකෝ අර භාගිනී සංඝරකිත දහන කතාවේ. උන්වහන්සේ ලොකු හාමුදුරන්ට පවන් සලසලා හිටියා ඊට පස්සේ ලොකු හාමුදුර සිවුර අයින් කරන්න ගියා. ඊට පස්සේ උන්වහන්සේ මනෝලෝකෙක හිටියා. සිහියක් තිබෙන්නේ නැහැ පවන් සලන එක ගැන සිහියක් නැහැ. මනෝලෝකෙට ගියා. මනෝලෝකෙට ගිහිල්ලා මම මෙහෙමයි ගෙදර යනවා බිස්නස් එකක් දියුණු කරගන්නවා කරත්තයක් ගන්නවා වයිෆ් කෙනෙක් කසාද බඳිනවා අපිට ළමයෙක් හම්බෙයි ඊට පස්සේ අපි ලොකු හාමුදුර බලන්න එනවා වයිෆ් ළමයා වැට්ටුවොත් එහෙම ගහනවා කෙවිටින් කියලා ලොකු හානක ඔලුවට ගහගෙන ගියා. ඒක උන්වහන්සේ කරේ අකුසලේ උන්වහන්සේ අකුසලේ කරේ. උන්වහන්සේ අකුසලේ සිද්ධ වුණේ උන්වහන්සේ දන්නේ නැහැ කොහෙද හිටියේ කියලා. ඉරියව්ව මතක නැහැ. කරන ක්‍රියාව ගැන ඒ මොහොතේ නැහනේ. එන්නම මනෝලෝකෙක හිටියා. මනෝලෝකෙ ඉඳලා වර්තමාන කරපු අකුසලේවත් තේරුන්නේ නැහැ. ඒකෙන් කියන්නේ විපාක නැති බව. හැබැයි උන්වහන්සේ ඊට පශ්චාත්තාපේ අයියෝ මම ලොකු හාමුදුරනේ කරේ කියලා. අන්නේ නිසා තමන් 100 පීටුවාම තමන් වග කියනවා තමන් කරන දේවල් තමන් දන්නවා. අකුසලයක් කළොත් ඒකත් දැනගෙන කරන්නේ. ඒ වගේ අන්නේ වගේ තමයි අර සිහියක් නැති මිනිස්සෙට සීලයක් පිළිගන්න බෑ. මොකද එයා ඉන්නේ මනෝ විකාරයක. එයා දන්නේ නෑ එයා මේ කියන වචන මොනවද? එයා කරන ක්‍රියාකාරකම් මොනවද? මොකද එයා වෙන මානසික ලෝකෙ ඉඳන් තමයි මේ මෙතන අර ලොකු හාමුදුරන්ට ඔළුවට ගැහුවට එයා ඉන්නේ වෙන කොහෙද? වෙන මොකද මේ වයිෆ්ට ගහන්නේ? වයිෆ්ට ගහනවා කියලා ගහන්නේ ලොකු හාමුදුරගේ තට්ටෙට. එයා දන්නේ මොකද සිහිය නැති නිසා එයා වර්තමානයේ ඒකනේ ජේසුස් වහන්සේත් පවා කියන්නේ මේ අයට සමාව දෙන්න මෙයාලා දන්නේ නැහැ මොනවද මෙයාලා මේ කරන්නේ. කාවද මේ කුරුසේ එන ගහලා එන ගස්සන්නේ මේ සතුටු වෙන්නේ කාව මරනවා කියලා. යාළුවත් එයාලට තේරෙන්නේ එයාලා ඉන්නේ මානසික සිහිනයක් ඇති. මනෝලෝක සිහියක් නැහැ. මොකක්ද එයාලා කරන්නේ මොකද ඉන්නේ කියන එක අන්න ඒකයි කියන්නේ අඬුව ගානේ සිහියට ආවට පස්සේ තමයි සීලය කියන එක රැකෙන්න බව ගන්න අපි. සතිය කියන එක පිහිටුවට පස්සේ තමයි අපිට පවට ලැජ්ජාව ටක් ගාලා එන්නේ. පවට ලැජ්ජ බය දෙක පවා එන්න ගන්නෙ සිහියද. සිහිය නැත්තම් අපි පවට ලැජ්ජ වෙන්න බය වෙන්න පව කියන එකවත් අපිට දැනෙන්නේ. මොකද්ද කියලා දැනෙන්නේ ඉන්නේ මනෝ විකාරකේ ඉඳලා. ඒ නිසායි කියන්නේ මේ කාය භාවනාව කරපු කෙනා කයර සිහිය පිහිටපු කෙනා එයා ඊට පස්සේ සීල භාවනාව කරනවා. සීල භාවනාව කරනවා කියන්නේ එයා සිහිය පිහිටවන් ඉනවා. එයා හැම වෙලෙම පාපොච්චාරණය කරන කිසිම දෙයක් හංගන්නේ. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දැන් මේ සීල භාවනාව වඩන්න නම් මේක සත්තු නොමර හිටියටම බෑ. එයා ඒ කියන්නේ දයානුකම්පී වෙන්න ඕනේ. දැන් මම ප්‍රාණඝාතේ නොකර ඉන්නවා කියන එක හරි. ඒක එක කොටස. හැබැයි එයාගේ සිත පටිසෝතගාමී කරන්න ඕනේ. සත්තු නොමර හිටියට බෑ. එයා පරාර්ථචාරියාවේ දෙන්න ඕනේ. නැත්තම් එයා සීල වැඩෙන්නේ නැහැ. එයා විරතිය විතරයි නොකර ඉඳීම විතරයි කරන්නේ. වඩීමකට කැල්ල කරන්නේ. ඒ නිසා සීල භාවනාව කියන එක තේරුම් ගද්දී අපි තේරුම් ගන්න ඕනේ මම සීල භාවනාව කියලා කියන්නේ මම සතුන් නොමරින්දීමම නෙවෙයි මම බෝධිසත්වවරයෙක් විදියට මම බ්ලොකෙට බැහැලා මිනිස්යාගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මිනිස්යාගේ දුකෙන් ගැලවෙන්න මම බහින්න ඕනේ සමාජයට කැලයක් අස්සේ මම පවු නොකර ගිහිල්ලා පවු නොකර කියන්න බෑ ඒක අසාර්ථකයි කැලේදී කැලයක් අස්සට ඕනේ මිනිස්සෙක් ඉතින් සතු මරන්න කැලයක් අස්සට ගිහිල්ලා කුටියක් ඇතුළේ ඉඳි කවුද සතු මරන්නේ මොකෙන් මරන්නද තීරගයක් අස්සෙද්දි ඒතර ඉබේම එහෙම ඒක එක කොටසයි ඒක එහෙම බෑ මිනිස්සෙක් බුදුජානක කියන්නේ පානඝාත නොකර ඉන්නවා කියන එකෙන් යා ශික්ෂාපදේ රකිද්දී යා මිනිස්සෙට දයාලජ්ජ හිතානුකම්පී යාට මිනිස්යාට මෛත්‍රිය වෙන්න ඕනේ ආදරණීය වෙන්න ඕනේ
එයා මනුෂ්‍යයා වෙනුවෙන් බහින්න ඕනේ. මනුෂ්‍යයාගේ ජීවිත ආරක්ෂා නිතරම මම සිල් ලකිනවා කියලා කුටියක දොර වහන් ඉන්න ඉතින් ඕනේ මනුස්සයෙට පුළුවන්. ඒතකොට ඒ සිල් ලකින්න අබ්බගාතිකුත් කරනවා. ඒ සිල් ලකින්න අන්ධයෙකුත් කරනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි කරන්න කියන බුද්ධ වචනේ කියන්නේ. භාවිත කියන්නේ යා පුළුවන් තරම් පටිසෝතගාම එයාගේ චින්තනයේ අරක නොකරනවා වගේම අනිත් පැත්තේ කියන්නේ පුළුවන් තරම් මම දැන් අකුසල නොකරනවා වගේම මම මේ පැත්තෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ වගේම මේ පැත්තෙන් මිනිස්යාව ආරක්ෂා වෙන්න දෙයක් කරන්න ඕනේ. නොකිරීමයි කිරීමයි දෙක එකට කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා මම හොරකම් කරන්නේ නැති එක හරි. හැබැයි මම හොරකම් කරන්නේ නැති වුණාට මම පොදු දේවල් ආරක්ෂා කරා. දැන් මම හොරකම් කරන්නේ නැහැ කියලා මම මේ ලයිට් අනවශ්‍ය දාලා තිබුණාට මම හොරකම් කරන්නේ නැහැ නේ. මට ගියාට බෑ. යා පොදු දේවල් ආරක්ෂා කරන්න ඕන. අනවශ්‍ය විදියට විනාශයක් කරනවා නම් කෑම බීම හරි. මම කෑම හොරකම් කරන්නේ නැති බව ඇත්ත. හැබැයි ඒ වුණාට මම අනවශ්‍ය විදියට ආහාර නාස්තියක් වෙනවා නම් දැනක ඒක නාස්තින දීලා බලාගෙන යන්න බෑ. ඒ බත් ටිකක් හරි අනවශ්‍ය විදිහට විනාශ වෙනවා නම් මම ඒ ටික රකින්න ඕනේ. ඒක සුදුසු තැනක තියන්න ඕනේ. නැත්නම් තව කෙනෙක්ට දෙන්න ඕනේ. නැත්නම් ෆ්‍රිජ් එක දාලා හරි ආරක්ෂා කරන්න ඕනේ. එතකොටයි මේ ශික්ෂාපදේ රැගෙන්නේ. එහෙම නැතුව මම ඉතින් හොරෙන් කන්නේ නැහැ නේ කිව්වට බෑ. අර එතකොට මම නාස්තියට ඉඩ දෙන්නේ නැහැ. පොදු දේපලක්වත් සාංගික දේපලක්වත් මම ඒකට එතකොට මම ශික්ෂාපදේ රකින්නවා. මේක නොකර යුතු නොකරන කල යුතු කරනවා. මම කාමීත්‍යාචාරය නොකරට බෑ. මම ඊට පස්සේ අනිත් පැත්තට ඒක අනිත් අයට අයිති වස්තු මම රකින්න ඕනේ. මම ඉතින් ඒ ආයක කාමීත්‍යාචාරය දෙන්නේ නැහැ කොට බෑ. එයා ඊට පස්සේ අනිත් අයට අයිති දේ ආරක්ෂා කරලා දෙන්න ඕනේ. එතකොටයි මේ ශික්ෂාපද දෙකම රැකෙන්නේ. විරතිය සහ කලියුත්ත හා නොකලියුත්ත. මම බොරු නොකිය හිටියට බෑ. හැබැයි ඇත්ත කියන්නුනේ ඇත්ත ඉතින්. සමහරවල් මම බොරු කියන්නේ නැතුව කියලා ප්‍රශ්නෙකද නිහඬ වෙනවා. ඒක හරියන්නේ නැහැ. නිහඬව බෑ. එයා එතන ඇත්ත කියන්නත් ඕනේ. බොරු නොකියව ඵලියට බෑ. එයා සත්‍යවාදී වෙන්නත් ඕනේ. බොරු නොකිය ඵලියෙන් ඇති ඕනේ මනුස්සයෙක් ඉතින් බොරුවක් කියන්නේ නැහැ කියලා නිහඬව ඉන්න පුළුවන්. මම බොරුවක් කිව්වෙත් නැහැ ඇත්තක් කිව්වෙත් නැහැ කියලා එතන. එහෙම හරියන්නේ නැහැ. යා මගේ බෙල්ල ගහලා ගියත් කමන්නේ මගේ යාළුවෝ නැතුව ගියත් කමන්නේ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ. නැතුව නිශ්ශබ්ද වෙදීම තුලිනුත් කෙනෙක්ට බලන්නේ මම බොරුවක් කිව්වේ නැහැ කියන්නේ. එහෙම මදි. ඒකේ අනිත් පැත්තත් යනවා. ඊට පස්සේ බුදුහාරු පෙන්නන්නේ මම මත්පැන් පානය නොකර හිටිය කියලා බෑ. මම අනිත් අයවත් ඒ උගුලෙන් ගලවන්න ඕනේ. ඒ මත්වීම වලින්. එතකොටයි මේ ශික්ෂාපදේ මට රැකෙන්නේ. ඉතින් මෙන්න මේ වාදයේ සීල භාවනා කියලා කියද්දි අපි දෙපැත්තම තේරුම් ගන්නවා. නොකරන ගැත්තකුත් තියෙනවා සහ බුදුජානන්සේ අපිට වඩනවා කියලා කරන්න පැත්තකුත් කියලා දෙනවා. ඒතකොට මම සිල් රකින්නවා කියද්දි ওই දෙකම එතකොට මට ඒක කැලේකට ගිහිල්ලා නෙමෙයි කරන්න ඕනේ. ඒක මට මනුෂ්‍යයත් එක්ක ඉන්න වෙනවා. සිල් රකින්න. මනුෂ්‍යයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒකයි බුද්ධ ආගමේ සීල නිකන් අර වෘත නෙමෙයි කියන්නේ. මේක ගිහිල්ලා වෘතයක් වගේ තාපසෙක් වගේ ගත කරන එක නෙමෙයි. බුද්ධ ආගමේ කතා කරන සීලය ඒක මානවයත් එක්ක ඉඳන් කරන එක. ඒක නිකන් දෘෂ්ටිගත වීමක් නෙවෙයි. ඉතින් එතකොට සීල කාය භාවනා. හැබැයි කාය භාවනාව කරන කෙනාට තමයි මේ සීල භාවනාවට යන්න පුළුවන්. සිහියක් හදාගත්ත මිනිහ තමයි සීල ලකින්න පුළුවන්. නැත්නම් මනෝලවල් කරේ තවම මොනවද කරන්න කියනවනේ එකකට සිහියක් නැති මිනිහෙට සීල ලකින්න මේ මනුස්සයා දන්නේ නැහැ මොනවද මේ කරන්න කියන්නේ කියලා. වෙන සීන ලෝකෙක ඉන්නේ. ඒ නිසා කාය භාවනාව වඩපු කෙනාට සීල භාවනාව කරන්න පුළුවන්. සීල භාවනාව කරපු කෙනාට චිත්ත භාවනාවට යන්න පුළුවන්. චිත්ත භාවනාව කියලා කියන්නේ අභාවිත චිත්ත කියන්නේ නීවරණ තියෙන හිතට. බුදුහාර කියන්නේ කෙනෙක්ගේ මනස ඇතුලේ නීවරණ වැඩි නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒක තමයි කිය වඩපු හිතක් නෙමෙයි ඒක. ඒක වැඩිච්ච හිතක් නෙමෙයි. කියන්නේ භාවිත චිත්ත කියලා කියන්නේ අභාවිත චිත්ත කියලා කියන්නේ නීවරණ වලින් වැහිච්ච සිත. භාවිත චිත්ත කියලා කියන්නේ නීවරණ නැති හිත. එතකොට චිත්ත භාවනාව කියලා කියන්නේ නීවරණ නැති කිරීම. නීවරණ ප්‍රහාණය කිරීම. එතකොට අපි එතනදී තේරුම් ගන්න ඕන එකක් තමයි දැන් මම නීවරණ ප්‍රහාණය කරන්න අපි තුන් මෙහෙම නීවරණ ප්‍රහාණය කරන්න අපි දැන් කාය භාවනාවෙන් පටන් ගත්තේ. ඔන්න කයට හිත තියාගෙන හිටියා. කයට හිත තියාගෙන ඒක ඉන්න කාලේ වැඩි වෙන්න ගත්තා. ඒ වැඩි වෙන්න ගත්තොත් මම කයින් වචනින් වෙන වැරදි මම නැවැත්තුවා. මම පුළුවන් තරම් මට තේරෙනවා දැන් මගේ හිත අකුසල කරන්න යන්නේ මම මේ අනවශ්‍ය විදියට කෑම කන්න යන්නේ කියලා කයට වුණත් ඒක තේරෙන්නේ. හොඳට කයත් එක්ක සීය පවත්තන මනුස්සයෙට තේරෙනවා දැන් මගේ කෑම කනවා වැඩි වෙන්න යන්නේ. මොකද හේතුව දැන් මෙහෙම භාවනා මධ්‍යස්ථානයකට ආවම අපි ලිංගික ಕ್ರಿයා නතර කරනවානේ. ලිංගික ક્રિයා නතර කරාම අපි ඒ රසේ නෑනේ. ඒක ඊළඟට පුරවන්නේ කෑම වලින්. සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානකදී ලිංගික ක්‍රියාකාරකම් නැති වුණාට පස්සේ මිනිස්සෙක් හරි ආසයි රහ කෑම ටිකක් කන්න. මොකද ඒ අර ලිංගික ආස්වාදයේ පිනවනවා කෑම. එතකොට අපිට කන ලොඩ් ගන්න තේරෙනවා. මොකද භාවනා මධ්‍යස්ථානයකට ආවම තේරෙනවා කෑම වැඩි. එළිය අපි කන ව්‍යාංජන එක දෙකට ගෙදර ඉද්දි මොකක් හරි හොද්දක් හදාගත්ත මැල්මක් හදාගත්ත සම්බොලකින් කෑවා. භාවනා මධ්‍යස්ථානයකට ගියාම කෑම ප්‍රමාණය සාමාන්‍යයෙන් තේරෙනවා
එළිය ලෝකෙට වඩා වැඩි සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානක තියෙන ආහාර රටාව බැලුවාම ඒක ටිකක් වැඩි. එතකොට මොකද වෙන්නේ භාවනා මධ්‍යස්ථානක ඉන්න යෝගාවචරයෝ අරකින් අර ආශාව තෘප්තිමත් කරනවා. එතකොට Taman ඊට පස්සේ ටික දවසකදී ඩයබටික් කියයි, කොලෙස්ටරෝල් කියයි, අර ලෙඩ කියයි, මේරික් කියයි. මොකද වැඩි කෑම අරන් දිනවා. මොකද අර එක පැත්තක් අඩු කරද්දි අනිත් පැත්ත ලිංගික ක්‍රියාකාරීත්වයෙන් අයින් වෙද්දි ආහාර ක්‍රියාකාරීත්වය වැඩි කරගන්නවා. හැබැයි අර කයට 100ක් හිටපු කෙනාට තේරෙනවා දැන් මම 100න් ආහාර ගත්තොත් ඉරියව්වකේ එයාට දෙනවා දැන් මේ කන්නේ පෙරේරකොට මේ කන්නේ අවශ්‍යතාවයට නෙමෙයි. එතකොට ටක් ගාලේ ශික්ෂාපද රැකෙනවා. ඒකයි මම කියන්නේ 100ක් තිබ්බොත් තමයි අඩුම ගානේ කෑම පවා පාලනය වෙන්නේ තමයි. ඉරියව්වක ඒකේ හැම සීලයකටම බලපානවායි 100. 100 නිසා සීලය සකස් වෙනවා. ඊළඟට 100යි සීලයයි ප්‍රැක්ටිස් කරගෙන යද්දි දැන් ඔන්න අපි ඒ 100 පුරුදු කරගෙන යන වෙලාවේදී වර්තමානයේ ඉන්න කාලේ පළල් කරගෙන යද්දි වැඩි කරගෙන ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ අපිට මේ හිතේ න්‍යායවල් තේරෙන්න ගන්නවා. මේ හිත කාමච්ඡන්දේ වැඩ කරන හැටි ව්‍යාපාදේන හේතුවත් එක්ක පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ ආහාරයක් ගත්තාම මෙන්න මේ විදිහේ මට ආශාවල් එනවා. මෙන්න මේ වගේ කෑම කෑවම මෙන්න මට මේ වගේ බුද්ධිමතක් එනවා. මම මෙන්න මේ විදිහට මෙයා දිහා බැලුවම මෙන්න මේ විදිහට මට හැඟීම් එනවා. මෙහෙම කියලා මට ඒ සිතිවිලි වල හේතුවත් එක්ක පේන්න ගන්නවා. අන්න ඒ වගේ හේතුවත් එක්ක දකින්න මට්ටමට ගෙනවා. අන්න එතකොට එයා සිත වඩනවා. එයා දන්නවා. හිතවිලි වැඩ කරන හැටි දන්නවා. මේකට හේතුව දන්නවා. මට මෙන්න මේ විදිහට හිතුවම තමයි මට තරහ එන්නේ. මෙන්න මේ විදිහට හිතුවම තමයි මට රාගය එන්නේ. මෙන්න මේ විදිහට මම ආහාර ගත්තාම තමයි මේ වගේ නිදිමත එන්නේ. කියලා මෙන්න මේ හේතුඵල වශයෙන් සිත දිහා දකිනවා. මේ එතකොට මම රාගයෙන් නැති කරනවා නෙවෙයි රාගයේ තියෙන බව දන්නවා. සහ රාගයට හේතුව දන්නවා. දේශයේ තියෙන බව 100ෙන් දන්නවා. ඒකට හේතුව මෙන්න මේ වගේ පටිච්චසමුප්පාදයක් එක්ක තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතකොට අපි කියනවා යා සිත වඩනවා දැන්. හැබැයි දැන් ඊට පස්සේ මෙහෙම අපි 100 පීඨෝගන මෙහෙම භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා 100 පීඨෝගන සීලයක් ආරක්ෂා කරලා මේ හේතුඵල දැකගෙන යද්දි එන්න අපිට තේරෙන ගමන් නැති ප්‍රශ්න එන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි දුනා යකුළු මාර මේ කොහෙවත් යන පරිප්පු එන්න ගන්නවා. අහක යන ලෙඩ එන්න ගන්නවා. අහක යන ලෙඩ එන්න පටන් ගන්නවා. අහක යන කරදර එන්න පටන් ගන්නවා. අපිට ලොකු ප්‍රශ්නයකට යනවා මේ මොකද මේ ගෙදර ඉන්න කාලේ මේව මට මෙහෙම ප්‍රශ්න ආවේ නෑ. ගෙදර ඉන්න කාලේ මේව මට ප්‍රශ්නත් නෙමෙයි. දැන් මේ චූටි ඒවා ලොකු වෙලා එන්න ගන්නවා. සමහරට මේ නිකන් කියපු වචනයක්. නිකන් කියපු එකක් අම්මාට දෙරි. හේන නිකන් පරමාණු බෝම්බයක් ගැහුවාගේ එන්නේ. නිකන් මේ විහිළුවකට මොකක් හරි කියපු වචනයක් වදින්නේ ඇවිල්ලා වදිද්දි පරමාණු බෝම්බ ගහපු මිනිස්සෙක් වගේ. නිකන් හිට්ලර් වගේ පේන්න ගන්න මිනිසුන්ට මාව. හිට්ලර් වගේ අපරාධකාරයෙක් වගේ පේන්න ගන්නවා. අපරාධකාරියක් වගේ වශයෙන් පේන්න ගන්නවා. අපිට හිතා ගන්න බෑ මේ මොකද මේ වෙන්නේ. ඒක භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා බලන්න ටික කාලයක් ඇද්දි වෙනවා. ටික කාලයක් ඇද්දි වෙන්න පටන් ගන්නවා. අපිට හිතන්න බෑ ඇයි මේක භාවනා මධ්‍යස්ථානක ඉන්න ඕනේ නැද්ද මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන් යන්න ගෙදරින් නගුණා. නැති කරදර එනවා. නැති මල්ල ඉලව් වෙන්න පටන් ගන්නවා. මේවා ඒ කාලේ මම මේ අකුසල් කරන කාලේ මට ඕවා නැති. ඒක නැතින් කියලා කියන්නේ අපි පව් කර හිටපු කාලේ ඕව අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අනික ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. චූටි ඒවා. චූටි මේ වචන වලට කසේ එන්නේ නැහැ. දැන් මේ යකෝ භාවනා කරන්න ගියාට පස්සේ මට මේ මොකද උනේ මේ ඊට මම දැන් අනික දැන් අපේ ඇස්සේ ඒවට එගේස් කරන්න හිතෙන්නේ නැහැ. ඊට මට මේ මොකද්ද මම නිකන් නිකමෙක් වෙලාද මේ. දැන් අපිට ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. මේවා මේ චූටි දේවල් සමහරට එළිය ආව නම් මම මේවට කන පැලෙන්න ගහනවා. දැන් යකෝ මට ගහන්න හිතෙන්නේත් නැහැ. ගිලම් මරා ගන්න හිතෙන්නේත් නැහැ. ගෙදර ඉන්න කාලේ මට උම එකක් කිව්වනම් මම ඒ කාලේ මේ භාවනා කරන්න ඉස්සලා දෙකක් ඇල්ල මරලා එන්නේ. ගහලා එන්නේ. දැන් ගේම් ඉල්ලන්න හිතෙන්නේත් නැහැ. අපිට පෙන්න පටන් ගන්න මොකද්ද මේ වෙන්නේ? මේ වෙනදර වඩා මම හිතලා කරන්නේ නැති දේවල් වලින් මට ප්‍රශ්න එන්න ගන්නවා. මම මගේ කිසිම අපි බැලුවාම මගේ කිසිම චේතනාවක් තිබිලත් නැහැ. එහෙම දෙයක් කරන්න, එහෙම ක්‍රියාකාරකමකට මට ඕනකමක් තිබිලත් නැහැ. අවශ්‍යතාවයක් තිබිලත් නැහැ. මෙන්න ඇවිල්ලා ප්‍රශ්නේ. ඒ වගේම මට දැන් ඉස්සර වගේ ගහන්න හිතෙන්නේ නැහැ ඒකට. ඔය දෙකම අපිට දැනෙන්න ගන්නවා. ඉස්සර තරම් මේවට රණ්ඩු කරලා මරාගෙන පොලිස් ගානේ යන්න හිතෙන්නේ නැහැ. අනිත් පැත්තට ප්‍රශ්නේ නේකේ අඩුවකුත් නැහැ. මෙන්න මෙතනදී බුරුමේ පඬිතුමාරෝ අපිට කියපු දෙයක් තමයි ඔන්න ඕක නම භාවනා කරගෙන සතිය පිටගෙන සිල් ආරක්ෂා කරගෙන යද්දි ඔන්න ඔයගේ කාලයක් එනවා. ඒකදි තේරුම් ගන්න කියනවා අන්න එතනදී කර්ම න්‍යාය තේරුම් ගන්න කියනවා. මොකද එහෙම හේතුවක් අපිට පේන්නේ නැත්තම් අපි හිතලා චේතනා කරලා කරපු දෙයක්වත් නෙවෙයි නම් ඒ සිද්ධිය. තේරුම් ගන්න කියන එහෙනම් නම ඔබලගේ පස්චිම ආත්භාවිකව වෙන්නේ නැති ඔබලා.
ඔබලගේ අන්තිම ආත්ම භාවය වෙන්න ඇති මේක. මොකද කර්ම විපාකේ গুপ্তයිනේ. සමහරට මම ආත්ම ලක්ෂ ගානකට ඉස්සෙල්ලා කරපු එකක රිටර්න් එක වෙන්න පුළුවන් මේ යන්නේ. ඒක මේ ආත්මේ කරපු දෙයක් නෙවෙයි. මේ ආත්මේ කාටවත් කියපු නපුරු වචනයක් කියලාත් නෑ. කරදරයක් කළාත් නෑ. මේ භාවනාව දිසාවට කරලාත් නෑ. හැබැයි ඒ වුණාට අපිට එන්නේ මිනිස්සු යන යකෝ මෙච්චර හොඳට ඉන්න මටයි මේ මෙච්චර ප්‍රශ්න එන්නේ කියලා එන්නේ. අන්න ඔතනින් අපිට කිව්වා තේරුම් ගන්න කර්ම න්‍යාය කියන්නේ ගන්න ඔතෙන්ද කිව්වා. කර්ම න්‍යාය තේරුම් ගන්න කිව්වා. මොකද කර්ම න්‍යාය කියන්නේ গুপ্ত දෙයක්. ඒක গুপ্ত විෂයක්. උඹ මේ ජීවිතේ කරපු ඒවා වෙන්නත් පුළුවන්. සමහරවිට උඹ දන්නේ නැහැ. ඔබ ආත්ම ලක්ෂ කෝටි ගානක් ඉස්සෙල්ලා කරපු එකේ රිටර්න් එක. මොකද මේ අන්තිම කය දරන්න වෙන්නේ. අන්තිම ශරීරේ නම් මේ දරන්නේ. මේක ඉවර කරන්න එපා දීලා විපාකේ. වෙන්න තියෙන ඔක්කොම ටික දෙන්න ඕනේ මේකට. ඒ නිසා අනිත් අයට වැඩිපුර ඔබට ඒ කිව්වා. දැන් අඟුලිමාල හාමුදුරුවන්ට අනිත් අයට වැඩි ආවා. අඟුලිමාල හාමුදුරුවෝ නිකම් පාර ගියත් ගලක් ගැහුවොත් වදිනවලු ගිහිල්ලා. අනිත් හාමුදුරුවන්ට වඩා එන ඉතින් බුදුහාර ළඟට එන්නේ ලේ පෙරාගෙනලු. බුදුහාර කළ අඟුලිමාල සතුටු වෙන්න ඔබ කරපු ඒවට ගෙවන්න උනා නම් ඔහොම නෙමේ තව ආන්තර කෝටි ගණන් බිලි කැපුම් ගා දුක් විඳින්න. හැබැයි ඔය ගෙවෙන එක උඹ දැනෙන්නේවත් නැහැ. කරපු ඒවා හැටියට උඹට ඔය ලැබෙන විපාකේ නම් ඔය හොද්දටම ලාමක වැඩි. ඒක එකයි කියන්නේ හරියට නිකන් ගංගාරංගකට දැම්ම ලුණු කැටේ වගේ. උඹට ඔය දැනෙන එක මව කරපු ඒවා හැටියට උඹට දැනුණා වේදනාව. කරපු ඒවා හැටියට වේදනාව දැනෙන්න තිබ්බනම් ඔහොම නෙමෙයි දැනෙන්න ඕනේ. ඔය ditta දාමාසේ මේ ජීවිත වශයෙන් ඇඟට නොදෙනි ඔය ගෙවෙලා යන්නේ. බුදුහාර කියනවා අඟුලිමාල හාමුදුරුවන්ට උඹට ඔය ඇඟට නොදෙනි ඔය ගෙවෙන්නේ. ඔබ කරපු ඒවා හැටියට ගෙවන්න ගියා නම් ලේසි වෙන්නේ නැහැ. හැබැයි මෙතනින් ඉවරයි අහෝසි ඔක්කොම. ditta ධම්ම වශයෙන් විපාක දුන්නා ඉවරයි. ඔය එතකොට අපි බුරුම් පඬිතරව අපිට කියලා දුන්නේ. ඒ නිසා නම උඹලා ඔය කරපු දේවල් සතුටු වෙයලා උඹට ඔය ලැබෙන්නේ ලාවට වෙන්න ඇති. උඹලා කරපු ඒවා මට්ටමට හම්බුණා නම් හිතා ගන්න බැරි. අනිත් පැත්තට කිව්වා සමහරට ඒවා පස්චිම ආත්භාවිකයෙක් වෙන්න ඇති. ඔච්චරම විපාක දෙන්න කිසිම හේතුවක් නැතුව වදින්නේ හතර වටෙන් ගහන ඒවා. නිකන් ගලක් ගහුවත් ඇවිල්ලා වදින්නේ. නිකන් කියන එකකුත් එන්නේ පහර. එහෙනම් කිව්වා එහෙනම් හොඳට තේරුම් ගන්න. සමහර විට අන්තිම කය වෙන්න ඇති. නිකන් ගහන ගලත් ඇවිල්ලා වදින්නේ. නිකන් මිනිස්සු වචනයක්වත් ගිහිල්ලා වදින්නේ යාට. හැබැයි එතකොට දිනනවා අන්න ඒතර කිව්වා දුක් වෙන්න අන්න ඔතන කර්ම න්‍යාය ගන්න කිව්වා. ඔන්න ඔතනට කර්ම න්‍යාය තේරුම් ගන්න. ඒ නිසා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න ගියොත් මම එකට එක් කරන්න ගියොත් උඹලා මම අපි පෘථජනනේ තාම ඇටයක් උඹලා නම් ඔබ ගේම නම් මාත් ගේමට ගියොත් පුතේ අන්න ගෙවෙන එක උඩ නව කර්ම එනවා. ගේම නම් ගේම, වචන නම් වචනේ, කඩුව නම් කඩුව, බෙල්ල නම් බෙල්ල ගියොත් කිව්වා පුළුවන් තරම් ඉබ්බට ප්‍රශ්නයක් එද්දි ඉබ්බ කටුවස්සට ගන්න. ඒක නෝන්ජල්කමක් නෙවෙයි කිව්වා. ඒක හිතන්න එපා උඹට කොන්ද පන්න නැතිකම පිරිමිකමක් නැතිකම බය අඩු ගතිය. අපි හිතන්නේ අයියෝ මම බය අඩු වුණාද මගේ පිරිමිකමට මොකද උනේ කියලා. අපි නිකන් පිරිමියට ලොකු ප්‍රශ්නේ තියෙන්නේ ඒවල නිකන් මම නෝන්ජලයා වුණාද? මුන් හිතනක් දන්නේ මම නෝන්ජලෙක් කියලා. නෑ ඒක තමයි ඥානවන්තකම. ඒක තමයි ප්‍රඥාව. උඹට හතර වටේ පහර වෙද්දි ඉබ්බ කට්ටාර අසුලට ගන්න උගේ නෝන්ජල්කම නෙවෙයි. ඒක තමයි උගේ ආරක්ෂක භූමිය. එතන තමයි උට ගොඩ යාම තියෙන්නේ. ඌ බේරෙන්නේ එතන. ඒක තමයි අමාරු දෙය. ඉතින් මේ අපේ පුළුවන් කර හයි හදිකමට අපිට බැරිකම කියලා ඉල්ලන් අඬු කඩුව කඩා ගන්න යන්නේ. ආයේ නව කර්ම කරන්න යන්නේ. ඉතින් අපිට කියලා දීපු දේ තමයි ඒ නිසා නම් භාවනා කරොත් ඔයක එනවම තමයි. නැති ප්‍රශ්න එනවා. කොහෙන් යන්නේ ඉල්ලන් පරිප්පු කන්න වෙනවා. ඔබ පුළුවන් තරම් ඒලාට අඬු අකුස ගනි. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ප්‍රතිචාර දක්වන්න යන්න එපා. නිකන් හිටපන්. සුම්මයි රික්කි. නිකන් හිටපන්. ඉතින් එච්චරයි තියෙන්නේ. නිකන් හිටියනම් කරබාගෙන හිටියනම් ප්‍රශ්න ඉවරයි. ටික හිට එද්දි ඉවරලා ඔක්කොම ඉවරයි. ඕකට ගේමට ගේම ඉල්ලන්න කිව්වම කො නතර වෙන්නේ නැහැ. කර්මයේ දිගට යනවා. මේ ජීවිතේ නතර වෙන්නේ නැති. දැන් අඟුලිමාලා බුදුහාම දේවදත්ත අහන්න ඒකනේ ප්‍රතික්‍රියා කරගෙන නතර කළා. ඉවරයි ආ දේවදත්ත හාමුදුරුවෝගේ බුදුහාමුදුරුවෝගේ ප්‍රශ්න ඉවරයි එතන. මොකද බුදුහාමුදුරුවෝ ඇටැක් කර ගියා නම් ඒ පෙර ඒවායි ඇටැක් කළා. පෙර ඒ වගේ පෙරදි කරේ ඒ ඇටැක් එකේ මේ පෙරදි රිටර්න් එක දුන්නා. ඒ නිසා මේක දිගට ආවා. දිගට කච්චපුර ජාතකي ගත්තාම ඇටැක් නම් ඇටැක් කරා. හැබැයි අන්තිම ආත්මේ ඇටැක් කරේ නෑ. මරන්න ඔබ ගල් පෙරලපන්. මොකක්වත් නොකර හිටියා. ගල් පෙරලා ඉතින් ඉවරයි ඒ කාර්මික කර්ම ප්‍රශ්නේ ඉතින් ඉවරයි සංසාරේ. විපාක ගල් පෙරලා හරි ඔගේ විපාක ඉවර කර. විපාකේ ගුණාසික නියපොත්තක් මේව වෙනවා. කැඩෙනවා. ඉතින් ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට ඒ අඟුලිමාල හාමුදුර ගල නෙමෙයි දේවදත්ත හාමුදුර ගල පෙරළුවාට පස්සේ ඊට පස්සේ බුදුජානනාංශගේ කියන උනාසික ගානක් නැතුව ඉතින් දෙවියෙක් කියනවා හරි පුදුමයි කියලා. මෙච්චර වේදනාවක් තියාගෙන ඔබ වහන්සේ මොකද මේ කිසිම වේදනාවක් නැති කෙනෙක් වගේ ඉන්නවා මෙතන ඈ? ඔව් අජානීය අශ්වයෙක් වගේ. ඉතින් ඒක තමයි ප්‍රතික්‍රියා නොකිය. දරනවා. ඕනම එකක් දරනවා. දන්නවා
කරපු ඒවා තමයි යන්නේ. මේ විපාක වාරේ ගෙවෙන්නේ බොඩි එකට. මේ වේදනාව ප්‍රඥාව නැත්තම් විතරයි අපි පුද්ගලත්වයෙන් බලන්නේ. මේක ප්‍රඥාව නැති මිනිස්සෙක් අම්මෝ මට දරන්න බෑ මට මෙහෙම කළා කියලා ඕකුඩ කතන්දර ගොතලා තමයි වේදනාව ඩබල් වෙන්නේ. හැබැයි මම ප්‍රතික්‍රියා කරන චේතනාව නැත්තම් මට අරු මෙහෙම කළා මට රිදෙව්වා කියලා ඒ එන වේදනාව කර්ම විපාක වශයෙන් වේදනාව ආවට ඒකට කතන්දර ගොතන්නේ නැතිනම් එතකොට වේදනාව අපිට ගාණක් නැහැ. ඉතින් නිකන් සාමාන්‍ය වචන ටිකක් විතරයි ඒවා. ඒ මම ඒකත් එක්ක කතන්දර ගොතලා යන්නේ නැහැ සාමාන්‍ය වචන ටික. සාමාන්‍ය දැනෙට එච්චරයි ඉතින්. එදින ඉහට මොකක්වත් නැහැ. ඉතින් ওই විපාකේ ගෙවිලයි සද්ද මාත්‍රයන්නේ විදීම දැනීම මාත්‍රයන්නේ එච්චරයි. දැනීම මාත්‍රයක් මට්ටමට තිබ්බොත් ඉවරනේ ඉතින්. ඕක විඳවන්නේ අන්න එතකොට අර ගංගානංගකට වැඩිච ලුණු කැටේ වගේ. දැනෙන්නේ නැහැ. අර පොඩි කට්ටට දාව ලුණු කටේ අම්මට ඉතින් අරු කිව්වා නේද කියලා අම්මෝ ඕක අල්ලගෙන හිතන එකාට ඉතින් එතකොට උට දැනෙනවා අර විපාකේ හින්න බරපතල. අර ඒ නිසා බලන්නකෝ තේරුම් ගන්න කර්ම විපාකේ දැනෙන්නේ මම ඒකට දාන චේතනාව මත. චේතනාව తీරෙන්නේ මගේ ප්‍රඥාව මත. මම ඒක දිහා බලන්නේ දැනීම මාත, දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං කියන්නේ ප්‍රඥාව. ඒක දැනීම මාත්‍රයක්, ස්පර්ශ මාත්‍රයක් මට්ටමට ගන්න ප්‍රඥාව මත. ඒක අම්මෝ අරු මට මෙහෙම කළා කියලා ගන්න මෝඩකම මත. ඒතකොට තේරෙනවද විපාකේ විඳින්නේ මෝඩකමට සාපේක්ෂව කියලා. හොඳට බලන්න ඒකයි මගේ විපාකයේ විඳින්නේ තමන්ගේ මෝඩකමට සාපේක්ෂව. සහ නව කර්ම වෙන්නේ අලුතෙන් මට මම ගෙවෙන එක උඩ මම ප්‍රතික්‍රියා කරන්න කියලා තමයි නව කර්ම වෙන්නේ ආය අපාගත වෙන්න හරි කර්ම කරගන්න. අන්න අර ඥානෙ තිබ්බනම් මේක පටිච්චසමුපාද න්‍යායක් මේක කර්ම න්‍යායක් කියලා තේරුම් ගත්තා නම් මම ප්‍රතික්‍රියා කරන්න යන්නෙත් නෑ. මම සහ ගෙවෙන එකට අලුත් කතන්දර ගොතන්නෙත් නෑ. ඒක නිකන් දැනීම මාත්‍රයක ගෙවිලා යන්න දුන්නාම අන්න ඔතන තමයි චිත්ත භාවනාව කියන්නේ. ඔන්න ඔතන තමයි වැඩේ තියෙන්නේ. ඔන්න ඕක තියෙන මනුස්සයාට තමයි මේ කර්මය අහෝසි කරන්නේ සහ නව කර්ම වලින් يعني කර්ම විපාකේ යාට දැනෙන්නේ ගෙවෙනවා ලාවට ඔය ඇහෙනවා දැනෙනවා වචන ඇහෙනවා ඒක නිකන් දැනුණත් නෑ වගේ. ඒ ප්‍රඥාවක් තියෙනවානේ. දිත්තේ දිත්ත මතන් සුතේ සුත මතන් කියලා විදර්ශනා ඥානයක් තියෙනවානේ. ප්‍රතික්‍රියා කරන්නේ නෑනේ. නුවණක් තියෙනවානේ එතන. ඒ මොකද්ද මේ වර්තමානයේ වෙන්නේ? ඇහිම් මාත්‍රයක්, දැනීම මාත්‍රයක්, සිතීම් මාත්‍රයක් විතරයි කියන මෙතන. ඒ ඇරෙන්න මෙතන දෙයක් නෑ කියන එක. මේ හිතලු අපි මේක ඔක්කොම මේ ගෙවෙන එකට හදන කතාව ඔක්කොම මනෝ විකාරයක් බව දන්නවනේ. කර්ම විපාක කියලා මේ කවුරුත් කාටවත් කරන ඒවා නෙමෙයිනේ. වර්තමාන ස්පර්ශ දැනීම මාත්‍ර වෙන්නේ. ඕවට කතන්දර ගොතලා තමයි මම දුක් විඳින්නේ. මම කතන්දර ගොතලා ගහන්න මරින්න ගිහිල්ලා තමයි නව කර්ම කරන්නේ. ඉතින් දැන් තේරෙනවද ප්‍රඥාව තිබ්බොත් විපාකයේ තුල ගැලවීම තියෙන බව. අයින් අපි අදට දැන් පැය එකමාරක පනලා ගිහලා ඉතින් අදට අවසන් කරමු.